क्लास එකට join වෙලා ඉන්න හැමෝටම good evening. right අපි class එක පටන් ගන්න පොඩි වෙලාවක් පරක්කු කරේ තාම කව ළමයි 10 දෙනෙකුට වඩා මම හිතන්නේ join වෙලා නැහැ meeting එකට අපේ class එකට. ඒක නිසා තමයි මම පොඩි වෙලාවක් බැලුවේ. නමුත් අපිට පරක්කු වෙන නිසා අපි class එක පටන් ගමු. ඒ අය අතරමඟදී join වෙයි කියලා හිතමු. හරි. එතකොට දැන් අද class එකේ මේ පන්තියේ ඉන්නේ ගොඩක් අපි කලින් සතියේ क्लास එකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයි නිසා මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම ගිය සතියේ grade 7 first class එකට අදාළව තිබුණු වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ හැමෝම note එක ලියාගෙන ඇති කියලා මම හිතනවා. note එක ලියා ගන්න බැරි වුණා නම් වීඩියෝ එක මුතේ දාලා දෙන මම link එක ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා මේ class එක පටන් ගන්න කලින් everyone ඔක්කොටම පේන්න link එක දැම්මා. ලින්ක් එක හම්බුනේ අද හරි ගමන් නැහැ. ඒකට නෝට් එකට ඉඳ තියාගන්න සාමාන්‍යයෙන් අපිට යයි CR පිටු එකමාරක් විතර ඇටිනේ පිටු එකමාරක් විතර ඉඳ තියාගන්න ඉඳ අපි අද ක්ලාස් එකේ ඉදිරි කොටස් ටික ගැන කතා කරමු. right. දැන් ගිය සතියේ ඉඳපු නැති ළමයි ටිකක් නිසා සමහරවිට තාම වීඩියෝ එකක් බැලුවේ නැති නිසා පැහැදිලි කරන්න වෙනවා පොඩ්ඩක් ගිය සතියේ කරපු පාඩම නැවත. අපි ගිය සතියේ කතා කරේ පරිගණක සංරචකවල ආරක්ෂාව ගැන. ඒ කියන්නේ පරිගණකයේ තියෙන හાર્ඩ්වෙයාර් සහ දෘඩාංග මේ ඔයගොල්ලෝගේ පොතේ තියෙන තුන්වෙනි පාඩම කියන එකනේ. දෙවෙනි පාඩමේ සමහර විට අවසාන කොටසේ නෝට් එක මිනිත් සම්පූර්ණ කරලා නැත්නම් ඒක අපි ඔයගොල්ලෝ මිනිහ ආවට පස්සේ ඒ පාඩම නෝට් එක සම්පූර්ණ කරන්න. දැන් අපි අද කතා කරන්නේ තුන්වෙනි පාඩම ගැන. තුන්වෙනි පාඩමේ තියෙන්නේ හැමෝගෙම අච්චුපොත් අරගෙන පුතේ පාඩම හරවගෙන තියාගන්න. තුන්වෙනි පාඩමේ තියෙන පරිගණක සංරචක එහෙම නැත්නම් කම්පියුටර් එකේ තියෙන ප්‍රධාන දෘඩාංග සහ මෘදුකාංග වල ආරක්ෂාවට බලපාන දේවල් සහ අපි ඒ දේවල් වලින් පරිගණකය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන පාඩම තමයි ඔයාලට මට ලෙසන් එක කවර් කරන්න තියෙන්නේ. right අපි ගිය සතියේ පාඩමේදී විශේෂයෙන්ම හાર્ඩ්වෙයාර් කොටස් ගැන සහ හાર્ඩ්වෙයාර් කොටස් වලට වෙන්න පුළුවන් හානි වර්ග කළා නෝට් එක ලිව්වා සහ ඒ ගැන කතා කරා. මෘදුකාංග ගැන කතා කරා. නමුත් ඒක මතක් කරන්න පොඩි ඉල්ලීමක් තියෙනවා. පොතේ ඔයාලගේ කැමරා සහ මයික් මියුට් කරලා තියාගන්න. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට පේනවා ඔයගොල්ලෝ chat එකේ type කරලා එවන්න පුතේ. එතකොට මට පේනවා මම chat එක දිහා බලාගෙන ඉන්නේ. මම මේ බලන්නේ chat එක. ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් ඒක එවන්න. එතකොට මම මේ ඒකට උත්තර දෙන්නම්. මේ මයික් එක ඔන් කරලා කතා කරන්න එපා. මොකද මේක රෙකෝඩින් එක ආයෙ ඔයගොල්ලන්ට ගන්න ඕනේ. හරි බෝඩ් එක වෙන්නේ නැහැ කියලා තියෙනවා. තාම බෝඩ් එකේ මොකද ලියලා නැහැ. මේක බලන්න. තාම මේක ගන්න අපිට ඉවරට පස්සේ පේනවා. හරි. එතකොට අපි මේ සතියේ කතා කරේ නැවත කියනවම හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් වලට අපි පරිගණකයේදී අපිට වෙන්න පුළුවන් අරදර කියන්නේ පරිගණකයේ තියෙන කොටස් වලට වෙන්න පුළුවන් හානි වල කතා කරලා ඒක වර්ගීකරණය කරලා නෝට් එකක් දෙවුවා. ඒ කියන්නේ අපි ගත්තදී සාමාන්‍ය උදාහරණ හානි ඔයගොල්ලෝ දන්නවා දූවිල්ලෙන් අපිට හානි වෙන්න පුළුවන්. පරිගණකයේ තියෙන ඕනම කොටසකට ඇතුලේ තියෙන දූවිල්ලෙන් හානි වෙන්න පුළුවන්. ඊට අමතරව තව අපි පාවිච්චි කරන පරිගණකයේ තියලා තියෙන තන අණුව මාගේ වොයිස් පැහැදිලි නැහැ කියලා කිව්වට අරගෙන පොඩ්ඩක් ඒක දාන්න මේක හැමෝටම එහෙමද වොයිස් ක්ලියර් නැද්ද? හරි දැන් මම හිතන්නේ ඇහෙනවා ඇති කියලා විශ්වාස කරනවා. ඇහෙනවා ඇති ඇහෙන්න ඕන මයික් එක වැඩ කරනවා කියලා මට පෙන්නනවා. ඒකට කියන්න බෑ. සමහරවිට ඇහෙන්නේ නැති අවස්ථා එනවා ඔයගොල්ලන්ට. හරි අපි ගිය සතියේ නෝට් එක ලියපු ළමයි සහ නොලියපු ළමයි දෙගොල්ලම දැන් හරිලු. හරි. අපි ගිය සතියේ පුතේ කතා කරා මේ කම්පියුටර් වෛරස් ගැන සහ මේ හાર્ඩ්වෙයාර් පැත්තට වෙන්න පුළුවන් මේ වෙන්න පුළුවන් කරදර ගැන. ඒකේ අපි මුලින්ම කතා කරා විදුලිය නිසා සාමාන්‍යයෙන් අපේ පරිගණකයට වෙන්න පුළුවන් හානි ගැන කතා කරා. ඒ කියන්නේ හයි වෝල්ටේජ් එකක් අපි සාමාන්‍යයෙන් පරිගණකයේ භාවිත කරද්දී ගෙදර එහෙම නැත්නම් පරිගණකයේ තියෙන තැන සාමාන්‍යයෙන් ඉන්න ඕනේ යාට දෙන්න පුළුවන් උපරිම ධාරිතාවය තමයි 240ක් AC ධාරිතාවය.
240කට වඩා වැඩි වුණොත් පරිගණකයේ තියෙන power supply එක ඇතුළු අනිකුත් කොටස් වලට හානි වෙන්න පුළුවන්. ඒක ගැන අපි කතා කරා ගිය සතියේ සහ ඊට අමතරව අධික විදුලි ධාරාවක් කියන්නේ අපේ ගෙවල් වලට අකුණු සැරක්. එහෙම නැත්නම් අකුණක් වැදුනොත් ඒ හරහා අපේ පරිගණක සහ අනිකුත් කොටස් වලට අනිකුත් උපකරණ වලට වෙන්න පුළුවන් හානිය ගැන අපි ගිය සතියේ කතා කරා. ඒ කියන්නේ අධික විදුලි ධාරාවක් තමයි අපි අකුණු ගැසීම මගින් අපිට වෙන්න පුළුවන් දෙයක්. ඔය වගේ ප්‍රධාන දේවල් ටිකක් ගැන අපි කතා කරා. ඊට පස්සේ විදුලිය නිසා පරිගණකයට වෙන හානි ඒ වගේම ඒක වළක්ව ගන්න අපිට UPS එකක් එහෙම නැත්නම් fuse තියෙන උපකරණ පාවිච්චි කිරීම ගැන ඒ වගේ දේවල් ගැන කතා කරා. ඊළඟට surge protection පාවිච්චි කරන එක කියන්නේ අපිට පුළුවන් අකුණු සන්නායක වගේ දේවල් පාවිච්චි කරන්න. එහෙම ගෙවල් වලට අකුණු සන්නායකයි කරන්න නෙවෙයි. ඒ වගේ උපකරණ තියෙනවා හදලා අන්න ඒ වගේ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පරිගණකයේ අධික ලෙස රත් වීමෙන් වෙන හානි ගැන අපි කතා කරලා. ඒ කියන්නේ පරිගණකය අපි තියලා තියෙන ස්ථානය සහ පරිගණකයේ ඇතුලේ වෙන්ටිලේෂන් එක. එහෙම නැත්නම් පරිගණකයේ ඇතුලේ තියෙන උෂ්ණත්වය පාලනය කරගන්න බැරි වුණොත් පරිගණකයේ තියෙන කොටස් වලට හානි වෙනවා කියන එක ගැන අපි කතා කරා. ඒක වළක්ව ගන්න පරිගණකයේ තුල fans කීපයක් පාවිච්චි කරනවා. උදාහරණ සිස්ටම් යුනිට් එකේ ඇතුලේ තියෙන අනිත් කොටස් කූල් කරන්න සිස්ටම් ෆෑන් එකක් භාවිතා වෙනවා. එතකොට මේ දේවල් අක්‍රිය වුණොත් මේ ෆෑන්ස් දෙක හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඒක අක්‍රිය වුණොත් පරිගණකයේ අධික ලෙස රත් වෙලා යාට වෙන්න පුළුවන් හානි ගැන අපි කතා කරා. ඒ වගේම මේකේ නෝට් එක ගැනත් අපි නෝට් එකක් ලිව්වා. භෞතික දේවල් වලින් පරිගණකයට වෙන හානි. ඒ කියන්නේ අපි කම්පියුටර් එක විශේෂයෙන්ම ලැප්ටොප් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඒකුල තියාගෙන කැම කනවා නම් ඔයා බොන බීමක් බොනවා නම් ඒකුල තියාගෙන වතුර ටිකක් බොනවා නම් ඒක හැදුනොත් කැම මේ ඇතුළට වැටුනොත් වෙන්න පුළුවන් හානි. ඒ කියන්නේ දන්නවනේ ඔයගොල්ලෝ කැම පැන්ඩස දෙයක් හැලුනොත් එහෙම නැත්නම් මොන හරි බොන බීමක් හැලුනොත් වතුර ටිකක් හැලුනොත් ලැප්ටොප් එක නම් ඒකේ ස්ක්‍රීන් එක මේ කීබෝඩ් එකට හානි වෙන්න පුළුවන්. එතනින් ඇතුළට ගියොත් සිස්ටම් එකටම සම්පූර්ණ හානි වෙන්න පුළුවන්. එතකොට ওই වගේ කොට දේවල් ගැන අපි ගිය සතියේ කතා කරා. ඊට අමතරව අපි අවසානයේදී දුඩාංග කොටස් වලට හානි වෙන්න පුළුවන් දෙයක් තමයි හොරෙක් කරන් ගියොත් ඉතින් අපේ කම්පියුටර් ඇත්තම නෑනේ. ඒක ලොකු හානියක්. ඒ දේවල් ගැන කතා කරා. එතකොට අපිට ඒක වළක්ව ගන්න නම් අනිවාර්යයෙන්ම CCTV කැමරා පද්ධතියක් හෝ වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. අපේ පරිගණකයේ නිල තැනින් වෙන කෙනෙක් අරන් යන එක පරිස්සම් කරගන්න. හાર્ඩ්වෙයාර් පැත්තේ එහෙම කතා කරා. ඊට පස්සේ මුදුකාංග වලට වෙන්න පුළුවන් දේවල් ගැන අපි ඊ සතියේ කතා කරා. මුදුකාංග අපි පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතියේ සිට Microsoft Office package එක අපි පාවිච්චි කරන අනිකුත් සියලුම මුදුකාංග වලට වෙන්න පුළුවන් ගැටලු ගැන වෙන්න පුළුවන් හානි ගැන අපි ඊ සතියේ කතා කරා. ඒ එහෙම හානි වළක්ව ගන්න ක්‍රම ගැනත් අපි කතා කරා. ඒ අතරින් සාමාන්‍යයෙන් අපිට ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් හානි තමයි අහඹු ලෙස ගොනු මැකී යාම කියන දේ. ඔයගොල්ලෝගේ අච්චු පොතත් එක්ක මම මේ යන්නේ කියන පොත බලාගෙන ඉන්න. අපිට සාමාන්‍යයෙන් මුදුකාංග වලට වෙන්න පුළුවන් දේ තමයි අහඹු ලෙස ගොනු මැකී යාම. අහඹු ලෙස ගොනු මැකෙන්නේ සාමාන්‍යයෙන් නිකම්ම පරිගණකයේ තියෙන ෆයිල්ස් මැකෙන්නේ නැහැ. භාවිතා කරන කෙනාගේ එහෙම නැත්නම් පරිශීලකයාගේ නොදැනුවත්කම එක්ක එහෙම නැත්නම් එයා භාවිතා කරන විදිහ වැරදි. අන්න ඒ වගේ දෙයක් නිසා තමයි අපේ පරිගණකයේ තියෙන தත්ත්වයක් අපිට නැති වෙලා යන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා Word වලින් හදන මොකක් හරි ෆයිල් එකක්. ඒ ෆයිල් එක පරිගණකයේ තුල මොනවත් හරි නමක් දීලා සේව් කරලා තියෙනවා. හැබැයි මේ සේව් කරපු ෆයිල් එක ඔයාලට අමතක වෙනවා. දීපු නම අමතක වෙලා ඔයා තව Word document එකක් හදලා ඔයාලට කලින් දීපු නම මතක නැති වෙලා ඔයා ඒ නමම දෙනවා දෙවෙනි පාර හදපු document එකට. ඒ නම දෙවෙනි පාර හදපු document එකට දීලා එකම දැන සේව් වුණොත් ඒ කියන්නේ කලින් තිබ්බ ෆයිල් එකයි දැන් ඔයා හදපු ෆයිල් එකයි ෆයිල්ස් දෙකම එකම ස්ථානයේ සේව් වුණොත් වැරදිලා හරි පරණ ෆයිල් එක ඔටෝමැටිකලි අයින් වෙලා ඩිලීට් වෙලා තමයි එහෙම නැත්නම් රිමූව් වෙලා තමයි ඔයා දැන් සේව් කරන අලුත් ෆයිල් එක එතනට ආදේශ වෙන්නේ. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් මේකදී අහඹු ලෙස ගොනු මැකී යාම කියලා කියන්නේ. ඒකත් ඉතින් අහඹු ලෙස නෙවෙයි වෙන්නේ අපේ පරිශීලකයාගේ තියෙන නොදැනුවත්කම එහෙම නැත්නම් එයා එන මැසේජ් එක කියවන්න නැති කම නිසා තමයි මේ වගේ අහඹු ලෙස ගොනු මැකී යාම පරිගණකයේ තුල සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී මතක තියාගන්න ඕනේ අපි හදන ෆයිල්ස් එක තැනක සේව් කරනකොට
විශේෂයෙන් මේක පිළිවෙලට සේව් කරන්න ඕන නැවත හොයාගන්න පුළුවන් වෙන්න. ඊළඟට දෙන්න ඕනේ ඒකට ගැළපෙන නම. එහෙම වුණාම ඒකට එක ෆයිල් සේව් වෙන්නේ නැහැ. උදාහරණයක් ඔයා නමක් දෙන්න නැතුව ෆයිල් එකක් සේව් කරොත් ඒක නිර්මාණය කරපු මෘදුකාංගය විසින් එයාට ඔටෝමැටිකලි නමක් දෙනවා. ඒ නම උදාහරණයක් word කියලා හිතමු අපි. ඒ නම doc1 කියලා වෙන්න පුළුවන්. doc1 කියලා වෙන්න පුළුවන්. ආයෙත් ෆයිල් එකක් හදලා සේව් කරනවා එයාට කියලා ඔයා නමක් දුන්නොත් doc1 කියන නම. එතකොට කලින් ෆයිල් එක අයින් වෙලා තමයි ඔයා පස්සේ හදන මේ ෆයිල් එක සේව් වෙන්නේ. හරියන්නේ එතකොට අහඹ ලෙස ගොනු මැකියාව කියන දෙයට ඕක අයිති වෙනවා. හරි දැන් මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා උත්තර දෙන්න නම් සර් මේ 7 වසරේ පොතද 8 වසරේ පොතද කියලා අහනවා පුතේ 7 වසරේ පොත ගැන කතා කරන්නේ හේතුව ඔයාලගේ 7 වසරේ සිලබස් එක IT ක්ලාස් එකේදී ඉවර කරන්න බැරි වුණානේ. ඕගොල්ලෝගේ මේ 7 කොටස අතහැරලා ගියොත් 8 වසරේ තියෙන ස්ක්‍රැච් පාඩම කරන්න බැරි වෙනවා ඕගොල්ලොන්ට විශේෂයෙන් වර්ඩ් වල තියෙන ඉතුරු කොටස් ටිකක් කරන්න බැරි වෙනවා. ඒක නිසා තමයි හදේ මේ කොටස ඉවර කරලා අපි ජනවාරි මාසෙ හෝ ජනවාරි වල බැරි වෙයි ඔයගොල්ලොන්ට හදේ කොටස ඉවර කරන්න. තාම ආඩම් 3ක් විතර ඉස්සරහට තියෙන නිසා ඉවර කරලා තමයි ඔයගොල්ලොන්ට 8 වසරේ පොත පටන් ගන්න. හරිනේ? පිටු කීයක් කියන්නද කියලා අහනවා. ගිය සතියේ සාමාන්‍යයෙන් මම කිව්වේ එකයි පිටු එකමාරක් විතර ඉන්න තියන්න නෝට් එක ඔයගොල්ලෝ වීඩියෝ එක බලාගෙන ලියන්න. ඇහෙනවා මදි නම් හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරලා නෝට් එක ලියා ගන්න. හේතුව කියන්නේ දැන් පුතේ මේ ක්ලාස් එකේ ඉන්න ළමයි ප්‍රමාණය ටිකක් වැඩි. ඒක නිසා මේ ළමයි ප්‍රමාණයත් එක්ක පොඩ්ඩක් ඔයගොල්ලන්ට වීඩියෝ එක ෂෙයා වෙද්දී පොඩ්ඩක් අමාරු වෙයි. ඇහෙන්නේ කැඩි කැඩි වගේ ප්‍රශ්න එන නිසා රෙකෝඩින් එකේ බලද්දී එහෙම ගැටලු ගොඩක් දුරට අඩුයි. ඒක නිසා මේ රෙකෝඩින් එක බලලා නෝට් එක ලියා ගන්න. සර් ලින්ක් එක ආයෙ දාන්න ඒක ආවේ නැහැ. ප්‍රශ්න ගොඩාක් තියෙනවා. කලින් ලෙසන් බලන්න කියලා මම මේ ඔයගොල්ලන්ට දැම්මා මේ කලින් මේ එක. ඒකේ ගිහිල්ලා බලන්න පුතේ මෙහි නැනපියසට අදාළ YouTube channel එකේ තියෙන IT school කියලා. ඒකට ගිහිල්ලා බලන්න. ඔන්න මම ආයෙමත් link එක ගෙවුවා. ඒකේ තියෙනවා ඔයගොල්ලන්ට ඔය වීඩියෝ එක විතරක් නෙවෙයි තව මේ 8 වසරේ يعني ඊළඟ ඔයගොල්ලෝගේ පෙළ පොතට සම්බන්ධ ස්ක්‍රැච් පාඩමට අදාළ වීඩියෝස් තියෙනවා. ඒව බලන්න. නිකන් ඉන්න වෙලාවට බලලා ප්‍රැක්ටිකල් කරන්න ගෙදර කම්පියුටර් එක තියෙනවා නම් කරලා බලන්න. හරිද? එතකොට ඔයගොල්ලෝට ස්කෙච් පාඩමට එමෙදී ලේසි. ඒ මේ ටික පොඩ්ඩක් කලින් බලලා තියාගත්තොත් ඊළඟට හරි ටෙක්ස්ට් බුක් එකේ ඉස්කෝලේට දුන්නාලු ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. මම නෝට් එක දෙනවා. ඕන ඔයගොල්ලෝට පොත පේන්න දාලාම නෝට් එක දෙන්නම්. ඒක ගැන ලොකු ගැටලුවක් කරගන්න එපා. හරිද? right අපි මේ දැන් කතා කරගෙන ඉන්නේ දෘඩාංග වලට වෙන්න පුළුවන් හානි ගැන. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගෙදර කම්පියුටර් එකක් තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති. පරිගණකයට වෙන්න පුළුවන් ඔය හානි ටික ගැන තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. ඊට පස්සේ මෘදුකාංග වලට වෙන්න පුළුවන් අර මම එකක් තමයි ඩුප්ලිකේට් ෆයිල් හැදිලා ඔරිජිනල් ෆයිල් එක මැකිලා යන්න පුළුවන්. ඒක ඕගොල්ලෝගේ වැරද්දෙන් වෙන්නේ කියන එක මතක තියාගන්න. ඊළඟට තියෙනවා අනිෂ්ට මෘදුකාංග. සාමාන්‍යයෙන් ටිකක් අනිෂ්ට මෘදුකාංග කියවම හුරු නැති වචනයක් පරිගණකවලදී. හැබැයි ඕගොල්ලෝ අහලාදී වෛරස් කියන වචනය ගැන. අනිෂ්ට මෘදුකාංග සිංහලෙන් අපි කියනවා වෛරස් කියලා තමයි මේ අනිෂ්ට මෘදුකාංග කියන වචනේ අපි පරිගණකයේදී පාවිච්චි කරන්නේ වෛරස්. කම්පියුටර් වෛරස් සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ මෘදුකාංග පැත්තට ලොකු ඩැමේජ් එකක් කරන්න පුළුවන් මෘදුකාංග වර්ගයක්ම තමයි මේ අනිෂ්ට මෘදුකාංග. එහෙම නැත්නම් ගොඩක් ප්‍රශ්න දෙනවාද අච්චු පොතේ පිටුව කීයද කියලා අහනවා. පුතේ 3 වෙනි පාඩම මේ කතා කරන්නේ. 3 වෙනි පාඩමේ මම ඉන්නේ මේ පරිගණකයට හානි වෙන කොටසේ ඒකේ මෘදුකාංග ගැන ගාවට එන අනිෂ්ට මෘදුකාංග කියලා වෙනම ඇති කොටසක් එතනින්. හරිද? right අනිෂ්ට මෘදුකාංග එහෙම නැත්නම් වෛරස්. පරිගණකයට හානි වෙන්න පුළුවන් වෛරස්. ගන්නවනේ ඔයගොල්ලෝ මිනිස්සුන්ට උනත් දැන් මේ දවස්වල දින ලොකු වෛරස් එකක්. ඒ වගේ පරිගණකයටත් එනවා වෛරස්. මිනිස්සුන්ගෙන් බෝ වෙනවා වගේ පරිගණකයට ඇත්තටම ගොඩින් පරිගණකයකින් තමයි බෝ වෙන්නේ ගොඩක් දුරට වෛරස්. වෛරස් ගැන අපි ඉස්සෙල්ලා ටිකක් දීර්ඝව කතා කරා. අද එතරම් කතා කරන්න ඕනේ නැහැ. වෛරස් සාමාන්‍යයෙන් පෙන් ඩ්‍රයිව් එකක් කරා එක පරිගණකයකින් එක පරිගණකයට එන්න පුළුවන්. එහෙම නැත්නම් නෙට්වර්ක් එකක් කරා ඒ කියන්නේ අන්තර්ජාලය හරහා තව පරිගණකයකින් තව පරිගණකයකට වෛරස් එකක් එන්න පුළුවන්.
ජංගම දුරකථනයකට තවත් වෙබ් පිටුවකින් එන්න පුළුවන් ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකකින් එන්න පුළුවන් ඒ වගේ වෛරස් මේ පරිගණක ජාල අතර සහ පරිගණක ජාල අතර සහ අපි භාවිත කරන ජංගම දුරකථනයට උනා වෛරස් එකක් එන්න පුළුවන් හරිද වෛරස් කියන්නේ අපි පාවිච්චි කරන පරිගණකයට ඒ වගේම අපි පාවිච්චි කරන ජංගම දුරකථනයේ තියෙන මෘදුකාංග වලට හානි පැමිණිය හැකි මෘදුකාංග වර්ගයක් හරිද එතකොට මේවා වළක්ව ගන්න නම් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා එකක් තමයි වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන් දැනට ලෝකේ වෛරස් ගාඩ් හදන කම්පැනි කෙනෙක් ගොඩක් ඒ අතුරින් ගොඩක් සාර්ථකයි ESET not 32 කියන වෛරස් ගාඩ් එක ESET කියලා තියෙන එක ESET not 32 කියලා තියෙන වෛරස් ගාඩ් එක ඒ ගොඩක් සාර්ථක වෛරස් ගාඩ් එක ඊට අමතරව Kaspersky කියන වෛරස් ගාඩ් එක අපිට භාවිත කරන්න පුළුවන් හොඳයි එතනින් යාන තව වෛරස් ගාඩ් ගොඩක් තියෙනවා හැබැයි මතක තියාගන්න නොමිල දෙන වෛරස් ගාඩ් නම් එච්චර සාර්ථක ඒවා නෙමෙයි ඒවත් වෛරස් වගේ තමයි හරිද ඒක නිසා සාමාන්‍යයෙන් අපිට සිද්ධ වෙනවා අවුරුද්දක නම් අවුරුද්දකට පාවිච්චි කරන්න වෛරස් ගාඩ් එකක් ගන්න හැබැයි මෙහිමයි වෛරස් ගාඩ් එකක් හැම පරිගණකයකටම අත්‍යවශ්‍ය නැහැ නමුත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් වෛරස් ගාඩ් එකක් දාගෙන ඉන්න එක ගොඩක් ඇඟට නෙවෙයි පරිගණකයට හොඳයි හේතුව ඉන්ටර්නෙට් යනවා කියන්නේ අපි එක එක වෙබ්සයිට් වලට යනවා මේ දවස්වල සමහර වෙලාවට මේ නත්තල් තෑගි ඔයගොල්ලෝ ෆෝන් එකකට දෙනවා නේ WhatsApp එකකින් එනවා මේ Galaxy ෆෝන් එකක් දෙනවා මේ වල ටුවර් එකක් යන්න පුළුවන් මේ ලක්ෂ ගණනක් දිනා ගන්න පුළුවන් ඒවා බොරු ඒවා උඩ ක්ලික් කරාට පස්සේ ඔයා අරගෙන යනවා මොන හරි වෙබ් පේජ් එකකට ගිහලා මොන හරි තරගයක් තියෙනවා හරි මොන හරි දෙයි මොන හරි පෙන්නයි නමුත් කවුරුත් ලැබිච්ච එකක් නෑ කමෙන්ට්ස් උත් පෙන්නනවා ඒගොල්ලෝම හදලා මේ මට මේ ෆෝන් එකක් හම්බුණා නියමයි මේ ෆෝන් එකක් අද හම්බුණා ඒ වගේ මැසේජ් ඒගොල්ලෝම ක්‍රියේට් කරලා දානවා ඒ වගේ pop-ups කියලා කියනවා අපි ඒවට ඒ වගේ ලින්ක් උඩ ක්ලික් කරලා ඔයගොල්ලෝ මේ පේජ් වලට ගියහම වෙන්නේ ඒක හරහා ඔයාලගේ පරිගණකයට එහෙම නැත්නම් වගේ ෆෝන් එකට වෛරස් එකක් ඇටච් වෙන්න එක තමයි වෙන්නේ. එතකොට ඒකෙදි ඔයාලගේ වෛරස් ගාඩ් එකක් තිබුණේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆෝන් එකට එහෙම නැත්නම් පරිගණකයට ලොකු හානියක් වෙන්න පුළුවන්. රයිට් අපි ඉස්සරහට කතා කරමු මොන වගේ හානිද වෛරස් එකක් ආවම වෙන්නේ කියලා. වෛරස් එකක් සාමාන්‍යයෙන් ලංකාවේ හදපු වෛරස් තියෙනවා මම කලින් පාඩමේදී කතා කරා මහසෝනා කියලා වෛරස් එකක් තියෙනවා බය වෙන්න එපා. මහසෝනා කියලා වෛරස් එකක් තියෙනවා. ඒක පරිගණක වලට පෙන් ඩ්‍රයිව් හරහා තමයි ගොඩක් දුරට ට්‍රාන්ස්ෆර් වෙන්නේ ගොඩක් දුරට එන්නේ පරිගණක වලට පෙන් ඩ්‍රයිව් එකක් හරහා. එතකොට මේ වගේ වෛරස් ලංකාවේ හදපු එකක් තමයි මහසෝනා කියන වෛරස් එක. ඒක ආවම කම්පියුටර් එක අපිට ඕන දේවල් නෙවෙයි එයාට ඕන දේවල් තමයි කරන්නේ. හිටි ගමන් ෂට් ඩවුන් කරනවා. හිටි ගමන් ඔයා දන්නේම නැහැ කම්පියුටර් එක රීස්ටාර්ට් කරනවා. ඊළඟට තිබ්බ ෆයිල් තිබ්බ දෙනව නැහැ. ඊළඟට සමහර ෆයිල් පෙන්නන්නේ නැහැ. සමහර ෆයිල් ඕපන් වෙන්නේ නැහැ. ඒක ගොඩක් ගැටලු කියනවා. වෛරස් එකක් ආවහම. හරිද? එතකොට ඊට පස්සේ මෘදුකාංග වලට එන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි අනවසර ප්‍රවේශ වීම. ඒ කියන්නේ අපේ දැනුවත්කමකින් තොරව වෙන කෙනෙක් අපේ පරිගණකයට ඇතුල් වෙලා පරිගණකයේ තියෙන මෘදුකාංගයට උනන් අයින් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හද ෆයිල්ස් ඩිලීට් කරලා දාන්න පුළුවන්. අනවසර ඇතුල් වීම කියනකොට ක්‍රම දෙකකට කාඩාරි අපේ පරිගණකයට එන්න පුළුවන්. එකක් තමයි අන්තර්ජාලය හරහා කෙනෙකුට අවශ්‍ය නම් අපේ පරිගණකයට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ කම්පියුටර් එක ළඟට ඇවිල්ලා ඔයා දීපු පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි හොයාගෙන පරිගණකය ඇතුළට යන්න පුළුවන්. අන්තර්ජාලය හරහා අපි එනවට කියනවා කවුරු හරි කෙනෙක් අපේ පරිගණකයට හැක් කරනවා කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවා. හැක් කරනවා කියන්නේ ඒක ටිකක් ලේසි වැඩක් නෙවෙයි, අමාරු වැඩක්. නමුත් හැක් කරන අය ලෝකේ ගොඩක් ඉන්නවා. එයාලගේ එකම බලාපොරොත්තු කාගේ හරි වටිනා දේවල් දින පරිගණකයකට ඇතුළු වෙලා ඒකෙන් data ටිකක් අරගෙන ඒ data ටික වෙන තැනකට විකුණන්න හරි එහෙම නැත්නම් විකුණනවා කියලා ඒ අයිති කෙනාගේ කප්පල් ලබා ගන්න එක වගේ දේවල් තමයි හැකර්ස්ලා කරන්නේ. දැන් මේ විදිහට ගොඩක් හැකින් අඩු වෙලා තියෙනවා හේතුව ලෝකයේ පරිගණක නීතිවල හැක් කරන අයට දෙන දඩුවම් වැඩි කරපු නිසා පොඩි දේවල් නිසා ඒවා අඩු වෙලා තියෙනවා. ඊළඟට පරිගණකයේ මෘදුකාංග වලට තවත් හානි වෙන්න පුළුවන්. ස්වාභාවික ආපදා එහෙම නැත්නම් ත්‍රස්ත වතුරු නිසා ඒ කියන්නේ පරිගණකේ විනාශ වෙලා ගියොත් මොන හරි දෙයක් වෙලා ස්වාභාවික ආපදාව අපිට මේ පරිගණක ලැබ් එකට මාකාරي ගහ කඩන් වලට කම්පියුටර් ටික හානි වෙලා ගියොත් ඉතින් ඒක කියන දෘඩාංග මෘදුකාංග දෙකම ගන්න දෙයක් නැහැ හානි වෙලා යනවා. එතකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට මෙහෙයුම් පද්ධතියේ දෝෂ. මෙහෙයුම් පද්ධතියේ දෝෂ කියන්නේ ගොඩක් වෙලාවට කම්පියුටර්ස් තියෙන අය සහ ඔයගොල්ලෝ මෙහෙ ප්‍රැක්ටිකල් කරද්දි දැකලා ඇති. සමහර කම්පියුටර් ඔන් කරනකොට සමහර කම්පියුටර්ස් ඔන් කරනකොට
එක එක errors එනවා. සමහරවිට user account එක ඇතුළට යන්න බෑ. තව සමහර වෙලාවට computer එක on වෙන්න ගොඩක් වෙලා යනවා. ඒ කියන්නේ ඒක hardware ප්‍රශ්නයක් නෙවෙයි. operating system එක. ඒ කියන්නේ මුදුකාංග වල ගැටලුවක් නිසා ලොකු වෙලාවක් යනවා computer එක on වෙන්න. ඔය වගේ තියෙනවා ගොඩක් ප්‍රශ්න. හරිද? එතකොට ඔය හැමදේම වෙන්නේ මුදුකාංග වලට විවිධ දෝෂ හටගත්තාම. right ඊට පස්සේ right අපි ගිය සතියේ නවත්තපු තැන ඉඳලා අද නෝට් එක ලියන්න ඕනේ. right මම කෙටියෙන් පැහැදිලි කරා අපි කලින් කතා කරපු දේවල් ගැන. එතකොට අපිට ඕවට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. අර මම කිව්වාගේ පරිගණක වෛරස් එනවා නම් කම්පියුටර් එකට වෛරස් එනවා නම් අපිට පුළුවනි ඇන්ටි වෛරස් software එකක් ප්‍රති වෛරස් මුදුකාංගයක් භාවිත කරන අර මම කිව්වා වගේ මේ එක එක නම් වලින් කියනවා ඒ වෛරස් අපිට පුළුවනි භාවිත කරන්න. I don't know මේ වගේ දේවල් තියෙනවා අපිට සාමාන්‍යයෙන්. ඊළඟට මේ වෛරස් වල වර්ගයක් තියෙනවා ඔයගොල්ලෝගේ අච්චු පොතේ දීලා ඒ ටික බලන්න හඳුන්වලා දීලා පස්සේ නෝට් එක දෙන්න. කම්පියුටර් බෝම්ස් කියලා තියෙන වර්ගයක්. ඊට අමතරව මුලින්ම අපිට තියෙනවා කම්පියුටර් වෛරස්. එහෙම නැත්නම් පරිගණක වෛරස් කියලා ඔයගොල්ලෝගේ අච්චු පොතේ දිනවා. කම්පියුටර් වෛරස් පරිගණකයේ ඇති මුදුකාංග වල ෆයිල් වලට ඇතුල් වෙලා. ඒ කියන්නේ අපි හදන ෆයිල්ස් වලට ඇතුල් වෙලා. දැන් උදාහරණයක් ගත්තහම සමහර වෙලාවට පෙන් ඩ්‍රයිව් එකක් ගන්න. අපි තුමාගේ අයියා අක්කා අම්මා තාත්තා පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එක කම්පියුටර් එකට ගහලා බැලුවාම ඒක ඇතුළේ ෆයිල්ස් ටිකක් දාගෙන දැන් ගොනවා ෆයිල්ස් ටික හොයාගන්නවත් නැහැ. හරිද? අත්‍යවශ්‍යම අපි අවශ්‍ය කරනම ෆයිල්ස් ටිකක් තමයි පෙන් එක ඇතුළේ තිබුණේ. දැන් ඔයලා බලනකොට මේවා අලියතක් නැහැ. සාමාන්‍ය මේ දේ වෙන්න පුළුවන් එක්ක කෙනෙක් මකන්න ඕනේ. ඒ කියන්නේ අන්න එතකොට මේ අපේ පරිහරණයේට කවුරු හරි කෙනෙක් එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එකට වෙන කෙනෙක් ඇතුල් වෙලා තිබ්බ දේවල් මකලා. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අනිවාර්යයෙන්ම වෛරස් එකක් මගේ. සාමාන්‍ය වෛරස් එකක් ආවට පස්සේ පෙන් ඩ්‍රයිව් එකේ තිබ්බ දත්ත මකන්නේ නෑ එයා. ඔයාලට බලා ගන්න බැරි විදියට හංගලා තියෙනවා. පෙන් ඩ්‍රයිව් හරිද? ඒ ටික එතකොට අපිට view කරලා බලන්න පුළුවන්. ඒක බලන්න ක්‍රමය මම වීඩියෝ එකක් දාලා ඉතින් ඔයගොල්ලන්ට බලන්න channel එකේ. එහෙම හැංගිලා තිබුණොත් වෛරස් එකකින් ඒවා නැවත පේන විදිහට අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ කම්පියුටර් වෛරස් වගේ කම්පියුටර් වෛරස් නැත්නම් පරිගණක වෛරස් කියන වර්ගය ආවම මේ වගේ පොඩි පොඩි දේවල් කම්පියුටර් එකට පේනවා. සමහර වෙලාවට කම්පියුටර් එක ඔපරේටින් සිස්ටම් එක on කරද්දී on වෙලා වෙන අතුමේ යන වෙලාවලු තියෙනවා. ඊට පස්සේ දෙවෙනි වර්ගය තමයි කම්පියුටර් බෝම්ස් කියන වෛරස් වර්ගය. ඒකත් අර කම්පියුටර් වෛරස් වගේම තමයි වෙන්නේ. හැබැයි ඒකේ තියෙන විශේෂත්වය පෙන් ඩ්‍රයිව් හරහාට වඩා කම්පියුටර් බෝම් එකක් එන්නේ පරිගණකයකට ඉන්ටර්නෙට් එක හරහා. කම්පියුටර් බෝම්ස් ගොඩක් ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගොල්ලෝ ෆෝන් එකේ කරන ලින්ක් එක දාපස්සේ එහෙම නැත්නම් කම්පියුටර් එකේ ඔයගොල්ලෝ දන්නේ නැති වෙබ්සයිට් එකකට යනවා. ඒක උඩින් වැටෙනවා. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ කාර්යයක් දිනා ගන්න පුළුවන්. අනිත් උඩ ක්ලික් කරාම කම්පියුටර් බෝම්ස් කියන වෛරස් එන්න පුළුවන් අපේ පරිගණකයට. ඊට පස්සේ ට්‍රොජන් හෝස් ටිකක් භයානක වෛරස් එකක්. ට්‍රොජන් හෝස් කියන්නේ මුදුකාංගයක් විදිහට මේක අපි සාමාන්‍යයෙන් කම්පියුටරේ පාවිච්චි කරන software එකක් වගේම තමයි නේද? ඉන්ස්ටෝල් කරන සමහර වෙලාවට මිනිස්සු දඩු එක ඉන්ස්ටෝල් කරගන්නවා. ඒක දිනතොටද මේ ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ඉන්ස්ටෝල් කරගත්තු වෛරස් එක ඔයාලට මුදුකාංගයක් කියනොත් ඒක වෛරස් එකක්. ඒ තරන්නේ අපි පරිගණකයේ තියෙන ෆයිල්ස් එයාට ඕන විදිහට වෙනස් කරනවා. අපිට ඒකයි කියනවා වෙනස් කරනවා. අදලා තිබුණු ඩොකියුමන්ට් එකේ ඉන්න එක ගණන් වෙනස් කරනවා. බර්ඩ් ෆයිල් එක වෙනස් කරනවා. ඒ වගේ විවිධ දේවල් එයා කරනවා කම්පියුටර් බෝම් එකේ කරනවා පස්සේ. අර සම්බන්ධලගේ විවිධ ප්‍රශ්න වෙනස්කම් අපිට හරියට ඔන්න වගේ ප්‍රශ්න මාත් කරනවා අපිට සාමාන්‍යයෙන් අපි හරියට මේ පාරිසරික නැතුව කම්පියුටර් එක පාවිච්චි කරොත් සවුන්ඩ් පැහැදිලි මතකයේ පොඩි කරලා සවුන්ඩ් පැහැදිලි මතකයේ බලපෑම් කරලා බලන්න පොඩ්ඩක් ඉන්න මොකද අපි අතට ජානහන්නේ මේ වැඩි කරන්නේ එතකොට
ඉන්ටර්නෙට් බෝඩි ටොපික් කරලා ආවටේ ප්‍රශ්න දෙන වෙලාවට තියෙනවා. එතකොට තව වෛරස් තියෙනවා සාමාන්‍යයෙන් අපි මේ පාවිච්චි කරන මේ පරිගණක වලට එන එක වර්ගයක් ගැන මම කිව්වා කම්පියුටර් වෛරස්. ඊට පස්සේ එනවා කම්පියුටර් බෝම්බ්ස් කියන එක. ඊට පස්සේ ට්‍රොජන් හෝස්. යක් භයානක වෛරස් එකක්. මේක ආවට පස්සේ අපේ කම්පියුටර් එක ටිකක් අපි කරන දේවල් නෙවෙයි අපි හදන ඩොකියුමන්ට් එක වෙනස් කරනවා. අපි ෆොටෝ එකක් තිබ්බොත් ඒක ආයේ ඕපන් වෙන්නේ නැහැ. ඔය වගේ විවිධ ගැටලු එයා අපිට මතු කරනවා. මේ ට්‍රොජන් හෝස් කියන වෛරස් වර්ගය අපේ කම්පියුටර් එකට ආවොත් ඊළඟ බයානක කියනවා ස්පයිවෙයා කියන වර්ගය. පිළියොත්තු කියලා අපි සිංහලෙන් කියනවා මෙයාට. මෙයා ඇවිල්ලා බොහොම හොරකම් කරන කෙනෙක් මේ වෛරස් වර්ගය. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන data එයා වෙන තැනකට හෝ වෙන ආයතනයකට අපිට හොරා අරගෙන දෙන්න කටයුතු කරනවා. හරිද? එතකොට ඒ හරහා ඒගොල්ලෝ සමහරවිට මුදල් උපයනවා. එහෙම නැත්නම් අපේ data හොරකම් කරගෙන අපිට කියලා මේම ඔයාගේ දත්ත ටිකක් මං ගාව තියෙනවා. ඒක මම වෙන කෙනෙකුට දෙන්න එක්ක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට මෙන්න මේ ගාණ දෙන්න ඩොලර් 200ක් ගෙවන්න. එතකොට මම මේ වෛරස් එක කාටවත් නොත් දෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝගේ ඊමේල්ස් වලට මැසේජ් එනවා. ඒ වගේ තියෙනවා ස්පයිවෙයා කියලා වෛරස් වර්ගයක්. ඒකෙදි ඒගොල්ලෝ කරන්නේ අර මම කිව්වා වගේ අපේ දත්ත අපිට හොරා අන්තර්ජාලය තුලින් අපේ පරිගණකයට ඇතුල් වෙලා අරගෙන යනවා. එතකොට ඕකට කරන්න පුළුවන් පිළියම් තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ඇන්ටි වෛරස් මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇන්ටි වෛරස් මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මෘදුකාංග හැමදාම යාවත් කාලීන කරලා තියාගන්න. ඒ කියන්නේ අප්ඩේට් කරලා තියාගන්න. හරිද? සාමාන්‍යයෙන් ඔයා පරිගණකයක් නම් පාවිච්චි කරන්නේ ඒකේ Windows දැන් තියෙන අලුත් version එක 10 එක Windows 7 නම් ඔයා තාම පාවිච්චි කරන්නේ. ඒක ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙයි වෛරස් වලින්. හේතුව තමයි Microsoft ලා දැන් Windows 7 වලට 2020 ජනවාරි වලින් පස්සේ ජනවාරි 14 පස්සේ යාළ කිසිම අප්ඩේට් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ අප්ඩේට් එකක් දෙන්නේ නැහැ කියන්නේ අපේ පරිගණකයේ තියෙන වෛරස් ගාඩ් එක කියන්නේ ඩිෆෙන්ඩර් වෛරස් ගාඩ් එක අප්ඩේට් වෙන්නේ නැහැ. ওই වගේ ගැටලු නිසා අපේ පරිගණකයේ වෛරස් වලින් වෙන්න තියෙන බලපෑම ගොඩක් වැඩි Windows 7 තියෙන කම්පියුටර්ස් වලට දැන් වෙද්දි 2020 ජනවාරි වෙනකන් එයාට හොඳ ආරක්ෂාවක් තිබුණා. නමුත් දැන් වෙද්දි කිසිම අප්ඩේට් එකක් දෙන්නේ නැහැ Microsoft ලා. හේතුව ඒගොල්ලෝ අවුරුදු 10ක් එක ඔපරේටින් සිස්ටම් එකකට අප්ඩේට් දෙනවා. ඊළඟ ඔපරේටින් සිස්ටම් එක ආවට පස්සේ පරණ අප්ඩේට්ස් දෙන ඔපරේටින් සිස්ටම් එක ඒගොල්ලෝ සිස්ටම් එකේ නවත්තලා දානවා. හරිද? එතකොට ප්‍රශ්නයක් තියෙනවා අපිට. එතකොට යාලා අප්ඩේට් නවත්තනකම් බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා වෛරස් ස්ප්‍රෙඩ් කරන්න අපේ පරිගණක වලට. ඒ හරහා වෛරස් එනවා අපේ පරිගණක වලට. එතකොට අලුත් ඔපරේටින් සිස්ටම් එක Windows 10 එක දාලා තියෙනවා නම් මෘදුකාංගය කියන්නේ යාපත් කාලීන එහෙම නැත්නම් අප්ඩේට් වෙනවා නම් ගොඩක් දුරට වෛරස් වලට එන්න තියෙන ඉඩකඩ අඩුයි. ඊළඟට Windows 10 නම් තියෙන්නේ ඒකට අමුතුවෙන් ඔයා හොඳ ලයිසන්ස් තියෙන version එකක් දාගෙන ඉන්නවා නම් අමුතුවෙන් වෛරස් ගාඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තියෙන හොඳ ඩිෆෙන්ඩර් කියලා වෛරස් ගාඩ් එකක්. ඒ වෛරස් ගාඩ් එක ප්‍රමාණවත් ඔයාගේ පරිගණකයට වෛරස් වලින් වෙන්න තියෙන හානි වළක්ව ගන්න. හරිද? එතකොට වෛරස් වලින් විතරක් නෙවෙයි මම ඉස්සෙල්ලා කිව්වනේ මේ ওই වගේ දේවල් වෙන්න පුළුවන් ප්‍රශ්න කියලා. එතකොට මේ වගේ දේවල් වලින් වළක්ව ගන්න සාමාන්‍යයෙන් අපි හිතමු අපේ පරිගණකයට මෙහිම දෙයක් වුණොත් අපිට අත්‍යවශ්‍ය කරන දත්ත මේ පරිගණකයෙන් නැති වෙලා යන එක වළක්ව ගන්න අපිට පුළුවන්. උපස්ත පිටපත් එහෙම නැත්නම් බෑකප් එකක් අරගෙන තියාගන්න. බෑකප් එකක් කියන්නේ මෙහෙම දෙයක්. දැන් උදාහරණයක් අපි ෆෝන් එකේ ගන්න ෆොටෝස් ඉටි ගමන නැති වෙලා යනවානේ. මෙමරි කාඩ් එක හරි මොනක් හරි ඩැමේජ් වුණොත් වෛරස් එකක් හරි ඇවිල්ලා අපි දන්නේ නැහැ ෆොටෝස් ටික ගන්න බෑ. ඒක ඊට පස්සේ එක්ක සල්ලි ගෙවන්න ඕනේ වෙන software එකක් හරහා තමයි ගන්න වෙන්නේ. මේ වගේ දේවල් කරලා තමයි ෆොටෝස් ටික ගන්න වෙන්නේ. සමහරවිට ඒක සාර්ථක නැහැ. එතකොට මේ දේ වෙන්න කලින් අපිට පුළුවන් මේක නවත්ත ගන්න. කොහොමද? අපිට පුළුවන් නේ කම්පියුටර් එකට මේ දේවල් ටික දාලා තියන්න නේද? ෆෝන් එකෙන් කම්පියුටර් එකට කොපි කරලා තියෙනවා. දැන් මේ වෙද්දී ඕන තරම් අත්දැකීම් ඇති ඔයගොල්ලෝගේ ෆෝන් වල තිබ්බ ෆොටෝ දැන් නැහැ. නැති වෙලා එහෙම හැකිලා ඇති. එතකොට ඕනම දේවල් නැති වෙච්ච වෙලාවල් ඇති. එතකොට එහෙම වෙනකොට අපිට පුළුවන් මේ ෆෝන් එකේ තියෙන දේවල් කම්පියුටර් එකකට දාලා තියන්න. ඔයාලා කම්පියුටර් එකක් නැත්නම් අඩු ගන්න පෙන් ඩ්‍රයිව් එකකට හරි කොපි කරලා තියාගන්න. අන්න ඒ වගේ දෙයකට අපි කියනවා බෑකප් එකක් අරන් තියාගන්නවා කියලා. තියෙන ෆයිල්ස් පරිගණකයේදී ඒක කොපියක් අපි වෙන තැනක අරගෙන තියාගන්න. ඒකට කියනවා බෑකප් එකක් කියලා. සාමාන්‍යයෙන් ඔය බැංකුවල මේ වගේ විශාල වශයෙන් පරිගණක භාවිතා කරන ආයතන
එයාලගේ දත්තවල ආරක්ෂාව තහවුරු කරගන්න ඕන නිසා දවස ගානෙම බෑකප් ගන්න. අද දවසේ රෑ 12ටද ඩේ එක ඒගොල්ලෝගේ ඉවර කරන්නේ ඒ වෙලාවට ඔටෝමැටිකලි පරිගණක බෑකප් වෙන්න හදලා තියෙනවා. එතකොට රෑ 12න් පස්සේ මේ කම්පියුටරේ කැඩුනත් අවුලක් නැහැ හෙට උදේ වෙනකොට හදන වෙලාව තුල ඒ දත්තවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. හේතුව තමයි මේ පරිගණකේ බෑකප් එකක් අරගෙන තිබ්බ නිසා ආයේ ඒ ටිකේ විදිහටම රීස්ටෝර් කරගන්න පුළුවන්. හරිද? එතකොට අන්න ඒ වගේ දේවල් කරලා අපිට පුළුවනි පරිගණකයේ මේ දත්තවලට හානි වුණොත් හදිසියෙවත් නැවත අරගන්න ඒ වගේ දේවල් කළා තියාගන්න පුළුවන්. ඊළඟට ප්‍රවේශ පාලනය. අපිට පුළුවන් අපේ පරිගණකයට වෙන කෙනෙක් එන එක පාලනය කරන්න. හරිද? access control කියලා කියනවා අපි මේකට පරිගණකයේදී. විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැනට සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ access control වලට අපි ෆෝන් එක ගත්තොතින් එක්ක දානවා අංක සහිත පාස්වර්ඩ් එකක්. මොකක් හරි අංක ටිකක් සහිත පාස්වර්ඩ් එකක් දානවා. ඒකට සමහර අය තමන්ගේ උපන්දිනේ හරි ID නම්බරේ හරි දානවා. එතකොට ඉතින් කවුරු හරි උපන්දිනේ හරි ID නම්බරේ හරි දැනගත්තොත් ඒ access control එක අසාර්ථකයි. එතකොට අපි හිතමු පරිගණකයක් නම් අපිට පුළුවන් පාස්වර්ඩ් එකක් දාලා දෙන්න. නමුත් මේ වෙද්දි ගොඩක් අය දන්නවා Windows 7 වල පාස්වර්ඩ් එක අයින් කරගෙන ඉස්සරහට යන විදිය. එතකොට ඒකිනුත් වැඩක් වෙන්නේ නැහැ අපේ ෆයිල්ස් වලට වෙන කෙනෙකුට හොරකම් කරගෙන යන්න පුළුවන් ෆයිල් එක. එතකොට ඒ වගේ දේවල් නිසා access control වල දැන් වෙද්දි දියුණු කරලා තියෙනවා. fingerprint එක තියන්න ඕනේ. දැන් වෙද්දි ජංගම දුරකථන වල අලුත් version වල තියෙනවා. fingerprint එක තිබ්බට පස්සේ විතරයි sensor එකට එක්ක මැද බටන් එකට එහෙම නැත්නම් පිටිපස්සේ කැමරාව ගාව තියෙන sensor එකට fingerprint එක තිබ්බාම විතරයි ෆෝන් එක අන්ලොක් වෙන්නේ. ඒක කම්පියුටර් එකකට ඒ විදිහටම තියෙනවා. අලුතෙන් එන laptop වලට විශේෂයෙන් touch pad එකට එහා පැත්තේ තියෙනවා fingerprint එක තිබ්බ ගමන් තමයි කම්පියුටර් එක වැඩ කරන්නේ. ඒක ටිකක් ඉස්සර ඉඳලම තිබුණා පරිගණකවල ෆෝන් එකට මෑතකදී ආවට. ඊට පස්සේ දැන් එන අලුත්ම එක තමයි face recognition. ඒ කියන්නේ ඔයාගේ මූණ අපිට පුළුවන් තමන්ගේ මූණ එක වෙලාවක් තුලදී දීලා මූණට අදාළව ඊට පස්සේ අන්ලොකින් එක හදාගන්න. ඊට පස්සේ යාගේ මූණ පෙන්නුවාම විතරයි ෆෝන් එක අන්ලොක් වෙන්නේ. ඒක දැන් කම්පියුටර් එකකටත් තියෙනවා, ලැප්ටොප් වලට විශේෂයෙන් තියෙනවා වෙබ් කැමරාවක් තියෙන නිසා ලැප් එකකටත් අපේ මූණ පෙන්නුවාට පස්සේ හදා ගන්න පුළුවන් සිකියුරිටි එකක්. ඒක හයි සිකියුරිටි එකක් සාමාන්‍යයෙන් ඩිවයිස් වලට තියෙන. ඊට පස්සේ එයා අර වෙන කෙනෙකුට මේ මූණ පෙන්වන්න නැතුව බැරි වෙනවා කම්පියුටර් එක. එහෙම නැත්නම් ෆෝන් එක අන්ලොක් කරන්න. එතකොට අන්න ඒවා access control වලට පාවිච්චි කරන්න පුළුවන්. ජවමිතික මුරපද එහෙම නැත්නම් ජියෝමෙට්‍රික් අපි කියනවා සිකියුරිටි සිස්ටම්. මෙන්න මේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවනි පරිගණකය වලට ඒ වගේම ජංගම දුරකථන වලට වෙන්න තියෙන හානිය වළක්ව ගන්න. දැන් සමහර ලාවට අපි හිතමු ඔයාගේ ෆෝන් එක නැති වුණා. නැති වුණාට පස්සේ වෙන කෙනෙක් ඕක අරගෙන ඔයාගේ දත්ත ටික කොපි කරගන්න පුළුවන්. ඔයාට ෆෝන් එක ආම්ප්‍රස් සමහරට වදන්නේ තිබ්බ ෆොටෝස් ටික එහෙම කොපි කරගන්න පුළුවන්. එතකොට ඒ දේ වළක්ව ගන්න පුළුවන් ඔයාගේ fingerprint එක හරි ඔයාගේ face recognition එක හරි දාලා තිබුණා. ඒක වළක්ව ගන්න තිබුණා. එතකොට එයා ඒක අරන් ගියත් අහුලගෙන ගියත් එයාට වැඩක් නැහැ ඔයාගේ face recognition එක නැතුව. එතකොට අන්ලොක් කරලා දැනකට දින ලොකු ගාණක් දීලා ඕනේ එයා එක්ක ඒ වැඩේ කරගන්න. එහෙම අන්ලොක් කරාම ඔයාගේ ඊමේල් එක දීලා තිබුණොත් ඒක හරහා හොයන්නත් පුළුවන් මේක අන්ලොක් කරේ කොහෙදද අන්ලොක් කරාද ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ තාක්ෂණයේ දිනුන නිසා මේ දේවල් අපිට දැන් වෙති හදලා තියෙනවා. ඒක පාවිච්චි කරන්නත් ඕන. හරි. එතකොට ඔන්න ওই දේවල් ටික මම ගිය සතියේ පාඩමේදී මතක් කරලා අද පාඩමේදී දැන් කලින් ගිය සතියේ හදවත පාඩම මීට සුළු වෙලාවකට කලින් යාළගේ දෙවනි පන්ති ඉවර කරා. මම ගිය සතියේ නෝට් එක අවසන් කරේ දෘඩාංග වලට වෙන්න පුළුවන් හානි ගාවට එනකම්ම සහ ඒව වළක්ව ගන්න කරඩනකම්ම නෝට් එක දුන්නා. ඒ නෝට් එක පුතේ ඔයගොල්ලෝ අහගෙන හරි ලියා ගන්න. ඒ කියන්නේ මේ අහගෙන කියන්නේ YouTube එකේ වීඩියෝ එක තියෙනවා. ඒක බලලා ඔයගොල්ලෝ නෝට් එක ලියා ගන්න. හරිද? දැන් අද අපි එතන ඉඳලා නෝට් එක ලියමු. මම කිව්වා සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙනවා පිටු සම්පූර්ණ CR පිටු තනි පිටුවක් වගේ හරි නැත්නම් පිටු එකමාරක් වගේ තියාගන්න. එතකොට ප්‍රමාණවත්. හරිද? ලිව්වේ නැති අය සාමාන්‍ය පිටුවක් මම කියන්නේ මගේ අත්තකරු වෙන්නේ ඕගොල්ලෝගේ අත්තකරු පිටුවක් එකමාරක් වගේ යයි. එකමාරක් කියලා අද මාතෘකාව ලියන්න.
අද මාතෘකාව ලියන්න පරිගණකයක ඇති මුදුකාංග ආරක්ෂා කරගනිමු. පරිගණකයක ඇති මුදුකාංග ආරක්ෂා කරගමු. පරිගණකයක ඇති මුදුකාංග ආරක්ෂා කරගමු. පරිගණකයක ඇති මුදුකාංග ආරක්ෂා කරගමු. ඒකේ අඩද ලියන්න පරිගණකයක මුදුකාංග යනු ප්‍රශ්නයක් අහනවා සර්වර් ෆෝමැට් කරාම වෛරස් නැති වෙනවද කියලා. සර්වර් ෆෝමැට් කරාම වෛරස් නැති වෙන්නේ නැහැ. මේමයි වෛරස් එකක් ආවොත් පුතේ අපේ කම්පියුටර් එක ෆෝමැට් කරා කියලා වෛරස් එක නැති වෙන්නේ නැහැ. හේතුව තමයි එහෙනම් hard drive එකේ තියෙන partition ඔක්කොම ෆෝමැට් කරන්න ඕනේ. එක partition එකක් විතරක් ෆෝමැට් කරා කියලා වෛරස් එක අයින් වෙන්නේ නැහැ. එයා ඊට පස්සේ අනිත් partition එකෙන් ආයෙමත් ඔයා Windows දැම්මට පස්සේ මේකට copy වෙනවා. එහෙම තමයි වෛරස් වල හැටි. වෛරස් එකක් ආවොත් ෆෝමැට් කරන්න වෙනවා මුළු partition ඔක්කොම. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එක ඕපන් කරාම කම්පියුටර්ස් තියෙන අය නැති අය මේක වෙනසන්න එපා. කම්පියුටර් එක ඕපන් කරාම තියෙනවනේ local disk C D E F කියලා. ඒ හැම එකක් ඇතුළටම මේ වෛරස් එක කොපි වුණොත් මේ ඔක්කොම ෆෝමැට් කරලා උඩ දාගත්තොත් හරි. නැත්තම් කරන්න ඕනේ මෙහෙමයි. කම්පියුටර් එකේ C partition එකේ කියන්නේ Windows තියෙන partition එක ෆෝමැට් කරලා නැවත Windows වලට ආපු ගමන් වැරදිලවත් අනිත් partition open කරන්න කලින් ඔයාගේ කම්පියුටර් එකට දාන්න හොඳ වෛරස් ගාඩ් එකක් දාලා ඒක ඇක්ටිවේට් කරලා ස්කෑන් කරලා අර දෙක හදලා ගන්න පුළුවන්. හරිද? එහෙම නැති වුණොත් ප්‍රශ්නයක් ඔයා නිකන් ෆෝමැට් කරනවා. ඔයා 100 පාරක් ෆෝමැට් කරත් වැඩක් නැහැ. අනිත් partition වල තියෙන වෛරස් එක මේ partition එකට කොපි වෙනවා. ඒක සාමාන්‍ය වෛරස් වල හැටි. එයා අපි කියන්න ඕනේ ටක් ගාලා කොපි වෙනවා. හරිද? ඒක නිසා සම්පූර්ණ full format එකක් දුන්නොත් කම්පියුටර් එකට හානියක් නැහැ. නැත්නම් අනිත් partition වල දැන් ගොඩක් වෙලාවට ඒක කරන්න බෑ. අනිත් partition වල දත්ත තියෙනවා ඒ ටික බේර ගන්නත් ඕ. එතකොට අපිට කරන්න පුළුවන් එකම දේ portable hard drive එකකට මේක හයි කරගෙන මේ කම්පියුටර් එකේ තියෙන data ටික copy කරගෙන තමයි full format එකක් දෙන්න වෙන්නේ. එහෙම තමයි ගොඩක් වෙලාවට ඒ වගේ ලොකු virus එකක් ආවොත් වෙන්නේ. දැන් පහුගිය කාලය තුල මේ ලංකාවේ ගොඩක් ආයතන වලට ආපු වෛරස් එකක් තියෙනවා මේ ට්‍රොජන් වර්ගයේ වෛරස් එකක්. බොහොම එහෙම නැත්නම් ට්‍රොජන් අපි ඒකට තව වර්ගයක් තියෙන මැල්වෙයාර් කියලා. ඔය වර්ග දෙකකින් එකට ආපු වෛරස් එකක් ආවා මේ කාලේ. ඔයගොල්ලෝ දන්නවනේ මේ ඔයගොල්ලෝ ගාල්ලුවේදී දැකලා අර මේ ෆොටෝ කරන ආයතන කිහිපයක් තියෙනවානේ ගාල්ලේ ප්‍රසිද්ධ ඒ වගේ ආයතන වලට වෛරස් එක ආව අන්තර්ජාලය හරහා විශේෂයෙන් මේගොල්ලෝ පාවිච්චි කරපු මුදුකාංග හරහා තමයි වැඩේ වුනේ. Photoshop හරහා තමයි වැඩේ වුනේ. ඔයගොල්ලෝ දන්නවා Photoshop කරනකොට අන්නේ Photoshop එක හරහා තමයි license version නෙවෙයිනේ ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඒව crack කරලා තමයි පාවිච්චි කරන්නේ. ඒවට සල්ලි ගෙවන්න වෙන නිසා. එතකොට උනේ මොකද්ද වෛරස් එකක් ආව malware හරි trojan හරි වර්ගයකට අය. ඒ වෛරස් එක ආවට පස්සේ යාළගේ පරිගණකවල තිබ්බ ඔක්කොම photos නැවත විවෘත වෙන්නේ නැති තත්ත්වයට ආවා. එතකොට එහෙම වුණාම ඒගොල්ලන්ට සිද්ධ වුණා ඒ වෛරස් එකත් එක්ක ඒගොල්ලෝ පණිවිඩයක් දාලා තිබුණ හැම කම්පියුටර් එකකටම ඔයාට මේ ෆයිල් එක ඔයාගේ ෆොටෝ එක නැවත තිබ්බ තත්ත්වයට ගන්න නම් $400ක් හෝ 600ක් $900ක් මෙන්න මේ අදාළ ගාණ ගෙවන්න. එතකොට ඔයාගේ මේ වෛරස් එක අයින් කරලා දෙන්නම් කියලා පණිවිඩයක් දාලා තිබුණා. ගොඩක් අය ඒ අදාළ මුදල ගෙවලා තමයි පරිගණකය යථා තත්ත්වයට පත් කරගත්තේ. සමහර අය එහෙම නැතුව ඕන් නැති දත්ත ටිකක් නම් තිබ්බේ ෆෝමැට් කරලා දාලා කම්පියුටර් එක බේරගත්ත. ගොඩක් අයට සිද්ධ වුණා මුදල් ගෙවලා ඒ අදාළ ඒගොල්ලෝ කියන තැනකට ඒගොල්ලෝ කියන ආයතනයේ නමකට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න තමයි දෙන්නේ. ගොඩක් වෙලාවට ඒ වගේ ඒවා ට්‍රාන්ස්ෆර් කරලා ලොකු ගාණක් ගෙවන්න උනා. සාමාන්‍යයෙන් රුපියල් බර ගාණක් රුපියල් 60000 විතර ගෙවන්න වෙච්ච ආයතනක් තිබුණා. රුපියල් 20000 විතර ගෙවන්න වෙච්ච ආයතනක් තිබුණා. ගෙවලා තමයි එයාලගේ අර දත්ත ටික බේරගත්තේ.
හරිද? එතකොට මේ වගේ දේවල් එනවා අර මෘදුකාංග වල ප්‍රශ්න නිසා. වෛරස් ජාති තිබුණත් සමහරවිට ඔය අපි ඒ කියන්නේ ලයිසන් නැති සොෆ්ට්වෙයාර් පාවිච්චි කරාම ඔය වගේ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. right මාතෘකාව ලිව්වා නේද? පරිගණකයක ඇති මෘදුකාංග ආරක්ෂා කර ගනිමු කියලා. ඒකේ අඩ ලියන්න පරිගණකයක මෘදුකාංග යනු ලිව්වා නේද? පරිගණකයක මෘදුකාංග යනු පරිගණකයක මෘදුකාංග යනු පරිශීලකයාට අවශ්‍ය විවිධ කාර්යයන් සඳහා 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 නිර්මාණය කරන ලද නිර්මාණය කර ඇති පරිශීලකයන්ගේ කාර්ය සඳහා නිර්මාණය කර ඇති පරිගණක වැඩසටහන් වේ. පරිගණක වැඩසටහන් වේ. පරිගණක වැඩසටහන් වේ. පරිගණක වැඩසටහන් වේ. උදාහරණ මෙහෙයුම් පද්ධති නැත්නම් ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් අංක 2 උදාහරණය වදන් සැකසුම් මෘදුකාංග වදන් සැකසුම් මෘදුකාංග වදන් සැකසුම් මෘදුකාංග වදන් සැකසුම් මෘදුකාංග අංක 3 ලිපි ලේඛන ඇතුළත් ගොනු ලිපි ලේඛන ඇතුළත් ගොනු ලිපි ලේඛන ඇතුළත් ගොනු ලිපි ලේඛන ඇතුළත් ගොනු ඊළඟට පින්තූර වීඩියෝ වැනි ෆයිල්ස් පින්තූර වීඩියෝස් වැනි ෆයිල්ස් පින්තූර වීඩියෝ වැනි ෆයිල්ස් පින්තූර වීඩියෝ වැනි ෆයිල්ස්
ඊළඟට වෙන මාතෘකාවක් විදිහට ලියන්න වෙනම අනු මාතෘකාවක් විදිහට ලියන්න මෘදුකාංග වලට හානි පැමිණිය හැකි අවස්ථා මෘදුකාංග වලට හානි පැමිණිය හැකි අවස්ථා මෘදුකාංග වලට හානි පැමිණිය හැකි අවස්ථා ඉවර වෙන්නේ කීයටද කියලා අහන්න 7ට පුතේ ඉවර වෙන්නේ 7 හරියට 7 වෙනකම් කරන්න තමයි බලාපොරොත්තුව 7 වෙනකම් ගොඩක් දුරට යයි ක්ලාස් එක ඔයගොල්ලන්ට මේ පැහැදිලි කිරීම ටිකක් කරන්න තියෙන නිසා මෘදුකාංග වලට හානි පැමිණිය හැකි අවස්ථා මෘදුකාංග ඉස්සෙල්ලා මෘදුකාංග ටික හැඳින්නුවා මොනවද කියන එක දැන් ලියන්න මෘදුකාංග වලට හානි පැමිණිය හැකි අවස්ථා ඒක යටතේ ලියන්න අංක 1 අහඹු ලෙස ගොනු මැකී යාම 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 අංක 2 අනිෂ්ඨ මෘදුකාංගවල ක්‍රියාකාරීත්වය පොත් නැති අයට ලියන්න අනිෂ්ඨ මෘදුකාංග අනිෂ්ඨ මෘදුකාංගවල බලපෑම අනිෂ්ඨ මෘදුකාංගවල ක්‍රියාකාරීත්වය අනිෂ්ඨ මෘදුකාංගවල ක්‍රියාකාරීත්වය කියන්නේ වෛරස් වල ක්‍රියාකාරීත්වය අනිෂ්ඨ මෘදුකාංගවල ක්‍රියාකාරීත්වය අංක 3 අනවසර ප්‍රවේශ වීම. ඒ කියන්නේ අපි දන්නේ නැතුව අපේ කම්පියුටර් එකට එනවා අපි කියන සරලවම කොහොමද හැක් කරනවා කියන එක අනවසර ප්‍රවේශ වීම. අනවසර ප්‍රවේශ වීම. අංක 4 ස්වාභාවික ආපදා හෝ ත්‍රස්ත උවදුරු නිසා ස්වාභාවික ආපදාවක් හෝ ත්‍රස්ත උවදුරු නිසා ස්වාභාවික ආපදාවක් හෝ ත්‍රස්ත උවදුරු නිසා ස්වාභාවික ආපදාවක් හෝ ත්‍රස්ත උවදුරු නිසා ඊළඟට තව දෙයක් මෙහෙයුම් පද්ධතියේ දෝෂ නිසා මෙහෙයුම් පද්ධතියේ දෝෂ 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 හරිද? ඊට පස්සේ ලියන්න අංක 1 ඔය අපි දැන් කියපු එක ගැනම ආයි චුට්ටක් පැහැදිලි කිරීමක්. අහඹු ලෙස ගොනු මැකී යාම යනු අහඹු ලෙස ගොනු මැකී යාම යනු අපි දැන් ලියපු කරුණු වලින් පළවෙනි එක ගැන පොඩි පැහැදිලි කිරීමක්. අහඹු ලෙස ගොනු මැකී යාම යනු අහඹු ලෙස ගොනු මැකී යාම යනු එකම නමින් එකම ස්ථානයක එකම නමින් එකම ස්ථානයක එකම නමින් එකම ස්ථානයක එකම නමින් එකම ස්ථානයක
එකම නාමයෙන් එකම ස්ථානයක දත්ත තැන්පත් කිරීමට යෑමෙන් 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 පෙර තිබූ ගොනුව මැකී පෙර තිබූ ගොනුව මැකී නැත්නම් පෙර තිබූ ගොනුව ඉවත් වී පෙර තිබූ ගොනුව මැකී අලුත් ගොනුව ඒ මත සෙව්වේ අලුත් ගොනුව ඒ මත සෙව්වීම අලුත් ගොනුව ඒ මත සෙව්වීම එහෙම නැත්නම් තැන්පත් වීම එහෙම නැත්නම් කබඩා වීම අලුත් ගොනුව ඒ මත සෙව්වීම ඊළඟට දෙවෙනි මුදුකාංග මම ඒක ගැන චුට්ටක් තියලා ඊළඟට ලියන්න රූලක් කරලා අනවසර ප්‍රවේශ වීම වලට අදාළව ලියන්න අනවසරයෙන් අන්තර්ජාලය හරහා අනවසරයෙන් අන්තර්ජාලය හරහා හෝ user account මගින් අන්තර්ජාලය හරහා හෝ user accounts මගින් අනවසරයෙන් අන්තර්ජාලය හරහා හෝ user account මගින් අනවසරයෙන් අන්තර්ජාලය හරහා හෝ user account මගින් අනවසරයෙන් අන්තර්ජාලය හරහා හෝ user account මගින් පරිගණකයට ඇතුළු වී පරිගණකයට ඇතුළු වී දත්තවලට හානි පැමිණිය හැකිය. දත්තවලට හානි කළ 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 හැකිය. ඊළඟට අපි ලිව්වා මේ ස්වාභාවික අපදාය මත ත්‍රස්ත වූ ගැන ඒක ගැන ලියමු. ස්වාභාවික ආපදාවක් තුලින් ඉස්සෙල්ලකට රුලක් කරලා වෙනම ලියන්න. ස්වාභාවික ආපදාවක් තුලින් පරිගණකයට හානියක් වුවහොත් පරිගණකයට හානියක් වුවහොත් පරිගණකයට හානියක් වුවහොත් ඒ තුල තිබුණු ෆයිල්ස් පරිගණකයට හානියක් වුවහොත් ඒ තුන තිබුණු ෆයිල්ස් විනාශ වී යයි. එහෙම නැත්නම් නැති වී යයි. ඊළඟට අපි ලියුවා මෙහෙයුම් පද්ධතියේ දෝෂ කියලා එකක්. ඒකට සාපේක්ෂව ලියන්න රුල කරලා
ඒකට රුලක් කරලා ලියන්න. හදිසි විදුලි බිඳ වැටීම් හෝ හදිසි විදුලි බිඳ වැටීම් වැනි 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 අවස්ථා මගින් හදිසි විදුලි බිඳ වැටීම් වැනි අවස්ථා මගින් මෙහෙයුම් පද්ධතියට යම් හානියක් වුවහොත් මෙහෙයුම් පද්ධතියට යම් හානියක් වුවහොත් මෙහෙයුම් පද්ධතියට යම් හානියක් වුවහොත් ගබඩා කර තිබූ ෆයිල්ස් වලටද හානි සිදුවේ. සර් ඒ වෙනුවට UPS එකක් පාවිච්චි කරොත් හරිනේ. very good. මම ගෙස්සදී ඔක කතා කරා. ඔව් සාමාන්‍යයෙන් දැන් හදිසි විදුලි බිඳ වැටීමක් කියන අපි දන්නේ UPS එක භාවිතා කරන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. දැන් අපි හිතමු හදිසි විදුලි බිඳ වැටීමක් කියන අපි කම්පියුටර් එක ඩිරෙක්ට් කොහෙද හරි සප්ලයි දීලා තියෙනකොට කරන්ට් එක යනවා. උගාල ගිගම අපේ කම්පියුටර් එක ඕෆ් කරනවනේ ඒ තුලින් හાર્ඩ්වෙයාර් කොටසකට තමයි ඩැමේජ් එක වෙන්නේ. ලොකුවටම වෙන්නේ හાર્ඩ් ඩ්‍රයිව් එකට. ලොකු ඩැමේජ් එකක්. ඒකේ තියෙන software file උත් ඒ විදිහටම damage වෙනවා. හරිද? ඒ නිසා UPS වලින් ඒකේ වළක්ව ගන්න පුළුවන්. හැබැයි හදිසි විදුලි බිඳ වැටීම් කියන්නේ ඒකම විතරක් නෙවෙයි. උදාහරණයක් අපි හිතමු. ඕගොල්ලෝ දැන් මෙහි ක්ලාස් එකට ඇවිල්ලා ප්‍රැක්ටිකල් කර ඉන්නවා. UPS එකක් තිබුණත් ඕගොල්ලෝට යන්න වෙලාව ආවම ඕගොල්ලෝ හරියට ෂට් ඩවුන් නොකර යනවා. ඔයගොල්ලෝට කලබලේ අක්කාලා මොනිටරේ ඕෆ් කරගෙන යනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ කරන දේවල්. මොනිටරේ ඕෆ් කරලා යනවා. ඊට පස්සේ එක්ක ලැබ් එකේ ස්විච් ඕෆ් කරන කෙනාට ලොකු අවබෝධයක් නැහැ. පරිගණකයේ ඕන් එකේ කියලා දකින්නේ නැහැ. එයා ඒක බිත්තිය ඕෆ් කරන නැත්නම් UPS එක වහගෙන යනවා. ඒක පරිගණකයට හදිසි විදුලි බිඳ වැටීමක්. එයාට හදිසියෙම කම්පියුටර් එක නිවැරදිව ෂට් ඩවුන් වෙන්නේ නැතුව නිකම්ම ඕෆ් වුණා. එතකොට එතන ඒ තුල දෙන්නේ හදිසි විදුලි බිඳ වැටීමක්ම තමයි. හරිද? අන්න ඒ වගේ දේවල් නිසා කම්පියුටර් එකේ විශේෂයෙන් මෙහෙයුම් පද්ධතියට හානි වෙන්න පුළුවන්. හાર્ඩ් ඩ්‍රයිව් එකට මොන හරි ඩැමේජ් එකක් වුණොත් ඉස්සෙල්ලම ඔපරේටිංగ్ සිස්ටම් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ නැතුව යන්නේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති කම්පියුටර් එක හරියට ෂට් ඩවුන් නොවි ওই වගේ අවස්ථාවක් වුණාම එයා try කරනවා රිපෙයාර් මෝඩ් එකේ යන්න. ඒ කියන්නේ ඩැමේජ් එකක් පොඩි හරි වෙලා තියෙනවා. එයා try කරනවා කම්පියුටර් එක රිපෙයාර් කරන්න ඔපරේටිං සිස්ටම් එක. ඔයගොල්ලෝ දැකලා ඇති start windows normal කියලා ඔන් වෙති මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ හරියට ෂට් ඩවුන් කරලා නැහැ කම්පියුටර් එක. එතකොට යා දන්න විදිහට මේක හදිසියෙම ඕෆ් වෙලා. විදුලි බිඳ වැටීමක් තමයි. එතකොට ගෙදර කරන්ට් එක යනවා කියන එක නෙවෙයි. ඕගොල්ලෝ හරියට ෂට් ඩවුන් නොකිරීම මේ හා සමානයි. ප්‍රශ්නයක් අහුවා දරුවෙක් පොඩ බලමු මේ ප්‍රශ්නය හඳුන්වන්න. ප්‍රශ්නයක් අහනවා පුතෙක් මම හිතන්නේ දුවෙක් අහනවා චමිති ෆියුස් කියන්නේ මොනවාද කියලා නේද අහන්නේ. ෆියුස් එකක් කියන්නේ පුතේ සාමාන්‍ය ඔයගොල්ලෝ අපේ ගෙදරක් තියෙනවා ෆියුස්. අර ලොකු විද්‍යාවයි කියලා තියෙන ට්‍රිප් ස්විච් මේන් ස්විච් කියන දේ ෆියුස් බෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ අදාළ පරිපථයට කරන්ට් එක යන්න කලින් මේ ෆියුස් එකට ඇවිල්ලා තමයි කරන්ට් එක ගෙදරට යන්නේ. හරිද? අර බෝඩ් එකේ තියෙන පරණගේ මේ වයරින් වල ලොකු කෑල්ලක් තියෙන මේ ගලවන්න. අලුත් වෙන උඩ පහළ දාන ෆියුස් ටිකක් තියෙනවා. ඒවා තියෙන්නේ හදලා තියෙන්නේ ලොකු අධික ධාරාවක් එහෙම නැත්නම් ෂෝට් සර්කිට් එකක් වුණොත් ඒක ඕෆ් වෙන්නේ. හරිද? ඒක ඕෆ් වුණාම එතනින් එහාට කරන්ට් එක යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ගොඩක් උපකරණ වල ෆියුස් එකක් තියෙනවා. ගොඩක් උපකරණ වල ලොකු වෝල්ටේජ් එකක් අවදි වෙන්නේ ඉස්සෙල්ලේ ෆියුස් එක පිච්චෙන එක. හරිද? එතකොට සමහර උපකරණ වල ෆියුස් එක දාලා පාවිච්චි කරන්න පුළුවන්. සමහර උපකරණ වල අපිට ෆියුස් එක දාන්න බැරි නිසා අපි ඒ කොටස ගලවලා අයින් කරලා
අලුතෙන් දාන්න වෙනවා. විශේෂයෙන් පරිගණකයේ power supply unit එකේම fuse එක දාන එක ගෙදර කරගන්න සාමාන්‍ය ඔයගොල්ලෝ වගේ අමාරු නිසා කඩේකට ගියාම ඒගොල්ලෝ power supply එකට ටික ගලවලා අයින් කරලා ඒගොල්ලෝ ඒ ටික ගලවලා අයින් කරලා අලුතෙන් power supply එකක් දානවා. හරිද? එතකොට fuse සාමාන්‍යයෙන් මේ වල විතර අර විශේෂයෙන් ඔයගොල්ලෝ ගෙදරට multi plug එකක් ගේනවා. ගාවෙන් තාත්තා ගිහලා multi plug එකක් ගෙනා ගොඩක් වෙලාවට දන්න අය නොදැනුවත්කමින් සමහර වෙලාවට ඔයගොල්ලෝ ගිහිල්ලා multi plug එකක් ගෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර පිටිට හයි කරන වයර් එකේ හයි කරන ලොකු plug එකක් මාරු කරන්න වෙන්න පුළුවන්. ඒ වගේ එකක් මාරු කරනකොට මතක තියාගන්න ඕනේ ඒකට දාන්න ඕනේ fuse එකක් තියෙන එක. හරිද? ඒකෙන් අපේ පද්ධතියට ඒ කියන්නේ කෙන ගහන අපි කියන අකුණක් වැදුනොත් වෙන්න තියෙන හානිය අවම කරගන්න පුළුවන්. මම නිකන් පෙන්නන එකක් ඔයගොල්ලොන්ට. දැන් උදාහරණයක් අපි මේ විද්‍යුත් හයි කරන මේ සොකට් තියෙනවානේ. මේ සොකට් වල fuse එකක් තියෙන එකක් හයි කරොත් මේක හරහා අපේ කම්පියුටර්ස් වලට කරන්ට් එක දීපු මේ ඔයගොල්ලෝගේ ලැබ් එකේ තියෙන මේ මේස් එකට කරන්ට් එක දීපු ප්ලග් එකක් මම පෙන්නන්නේ. මේක fuse එකක් තියෙනවානේ. මේ හොඳ ප්ලග් ඔප් එකක් පාවිච්චි කරලා ඒ fuse එකක් තියෙනවා. මේක විද්‍යුත් හයි කරලා තියෙනකොට ගෙදරට අපි දුව අකුණක් වැදිලා හරි මොනාරි වෙලා හයි වෝල්ටේජ් එකක් ආවට පස්සේ මේ fuse එක තියෙන නිසා මේ වයර් එකේ ආයෙමත් අදාළ උපකරණ වලට ඒ හයි වෝල්ටේජ් එක යවන්නේ නැහැ. fuse එක මැදින් පිච්චිලා ඒ කරන්ට් එක යන එක එහාට නවත්තන්න උපරිම උත්සාහ කරනවා. හැබැයි එකක් පව කරන් යන අවස්ථා තියෙනවා. නමුත් fuse එකක් තිබුණොත් මේ වැඩේ ගොඩක් දුරට ගැලපෙනවා. ගොඩක් වෙලාවට කම්පියුටර්ස් වලට ඔයගොල්ලෝ කේබල් ගන්නකොට මේ ප්ලග් එක තියෙන අඩුම එක හොයාගෙන ගන්න එපා. ඒකෙන් ඔයගොල්ලෝ ඒ වෙලේට අඩු කොට ගත්තද පස්සේ වෙන්න තියෙන ඊටට ලොකු වේදම පස්සේ දරන්න බැහැ. ඒකෙන්ද පරිගණකයකට ගන්නකොට මේ වගේ ලැප්ටොප් එක විශේෂයෙන් පරීක්ෂා කරලා බලන්න ඒකේ fuse එකක් තියෙනවද කියලා. ඕනනම් අපි සාමාන්‍යයෙන් ගන්න කේබල් එකකට රුපියල් 100ක් 150ක් වැඩි. නමුත් ඒකෙන් අපිට පසුකාලේ ඉනවා තියෙන ලාභය ගොඩක් වැඩි. power supply unit එක පිච්චෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් දුරට අඩු වෙනවා පරිගණකයේ fuse එකක් තියෙන socket එකක් පාවිච්චි කරොත් ලැප්ටොප් එකක් පාවිච්චි කරොත් හරිද? මොන දුකේ Sir, start Windows normally කියලා 20 30 කොහෙද ඉඳන් එකට ගණන් කරන විදිහට මෙතන වැටෙනවානේ. ඒක කරාම සර් කම්පියුටර් එකේ මොකද්ද එතකොට ඒ තිබ්බ හානිය වළක්ව ගන්නද එතකොට ඒ උත්සාහ කරන්නේ? very good. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙ ඔය කොට ගන්න ලැබ් එකේදී වෙල් දැකලාදී පොඩි එහෙම වෙනවනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඒකෙදි ඇත්තටම ඔයාට වෙලාව දෙන්නේ start Windows normally යන්නම නෙවෙයි. අපි කලබලෙන් start Windows normally ගියාට ඒකෙදි වෙලාව දෙන්නේ ඒ start Windows normal කියන එක තෝරලා තියෙන්නේ වාඩි ඉක්මනට මේ කම්පියුටර් එක on කරගන්න. එතන උඩ තව option දෙකක් තියෙනවා. එකක් තමයි repair mode එකේ යන්න. ඒ කියන්නේ repair කරන්න. ඒ කියන්නේ හදිසි විදුලි බිඳ වැටීමක් නිසා එයාට තේරෙනවා කම්පියුටර් එකට තේරෙනවා මේ hard drive එකේ එහෙම නැත්නම් operating system එකේ තියෙන කොටසට පුංචි හරි හානියක් වෙලා තියෙනවා කියලා. හරිද? save mode එක එහෙම නැත්නම් repair mode එකේ යන්නද කියලා ගියාම ටිකක් වෙලා යනවා. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් යනවා. ඔයගොල්ලෝ දැකලා ඇති නේද? start Windows normal ගියාම මේ checking එකක් කරන්නේ නැහැ. නිකම්ම ආයේ machine එක on වෙන්න දෙනවා. පුළුවන් නම් on වෙනවා. නැත්නම් අතරමඟදී අලු පාට black screen එක ඇවිල්ලා නැවතලා තියෙනවා. user account ගාවට යන්නේ නැතුව. එතකොට ඒක ඇත්තටම කරන්න ඕන දේ අපි හරියට ෂට් ඩවුන් නොකර මොන හරි අපි තුමු ෂට් ඩවුන් නොකර නෙවෙයි කරන්ට් එක ගියා ඇත්තටම. ඒ වගේ අවස්ථාවකදී එකපාර වුන් වෙද්දී ගොඩක් හොඳ අර රිපෙයාර් මෝඩ් එකේ ගිහිල්ලා තියෙන වැරද්දක් එයා විසින්ම හදාගන්න යන කාලය දෙනවනම්. හැබැයි අපි කරන්නේ අපිට තියෙන වැඩත් එක හදිසියට start Windows normal ගහලා සාමාන්‍ය විදිහට කම්පියුටර් එක on වෙන්න දෙනවා. එතකොට අර error එක යා හදන්න ආයෙ උත්සාහ කරන්න වෙලාවකුත් නැහැනේ. සාමාන්‍ය යා පුළුවන් උපරිමයෙන් යාට operating system එක වැඩ කරවන්න තමයි උත්සාහ කරන්නේ. හරිද? එතකොට repair mode එක ආවම අඩු ගන්න එකපාරක්වත් repair mode එකේ යන්න දෙන්නේ. හරිද? enter both ඉක්මනට යනවනේ කියලා කියන්නේ start Windows normal තෝරලා enter කරොදී start Windows normal Windows සාමාන්‍ය ක්‍රමයට on කරන්න. හරිද? repair කරන්න ඕනේ නැහැ මට. මගේ ඒවා කරන්න ඕනේ නැහැ. මට සාමාන්‍ය විදිහට on කරන්න ගියාම ඒකෝට සාමාන්‍ය විදිහට වෙලාව ගන්න කම්පියුටර් on වෙනවා. repair mode එකේ ගියොත් කම්පියුටර් එකේ hard drive එකේ check කරලා
ප්‍රශ්නයක් තියෙනවා නම් ඔපරේටින් සිස්ටම් එකේ ඒක රිකවර් කරන්න පුළුවන් නම් හදලා තමයි කම්පියුටර් එක ඔන් වෙන්නේ. ඔන්න ප්‍රශ්නෙට උත්තරේ. එතකොට වැඩි හොඳයි වෙලාවක් තියෙන නම් ඔයාගේ පරිගණකයේ අර රිපෙයාර් මෝඩ් එකේ එකපාරක් හරි යන්න දෙන්න. හරි එතකොට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් එයා ඒක හදන්න උත්සාහ කරනවා. හරිද? පවනේ ප්‍රශ්නයක් තුනේ නෑනේ. හරි. හරි එහෙනම් මේ අපි ලියලිය හිටියේ හදිසි විදුලි මේ විද වැටීම් වලින් අපේ පරිගණකයට වෙන්න පුළුවන් මේ හදිසි විදුලි විද වැටීම් වලින් ප්‍රධාන කොටස් වලට හානිය වුවොත් ක්‍රියාත්මක නොවීම කියන එක තමයි. හරි. ඊට පස්සේ අවසානයේදී මම ඉස්සෙල්ලා අතහැරපු එක තමයි අනිෂ්ට මෘදුකාංග ක්‍රියාත්මක වීම කියන කොටස. ඒකට වෙනම පොඩි මාතෘකාවක් ලියන්න ආවවත් අනිෂ්ට මෘදුකාංග ක්‍රියාත්මක වීම කියලා අය ලියන්න. නැත්නම් අනිෂ්ට මෘදුකාංග යනු මොනවාද කියලා ලියන්න. අනිෂ්ට මෘදුකාංග යනු මොනවාද? අනිෂ්ට මෘදුකාංග යනු මොනවාද? නැත්නම් යන කියලා අහනවා. ඒකේ අර්ථය යන්න පරිගණක පරිශීලකයා ඒ කියන්නේ කම්පියුටර් පාවිච්චි කරන අය. පරිගණක පරිශීලකයා පරිගණකයෙන් කරන ක්‍රියාවන් වලට එරෙහිව ක්‍රියාත්මක වන මෘදුකාංග වර්ගයකි. පරිගණක වෛරස් ලෙස කම්පියුටර් වෛරස් ලෙස හඳුන්වන්නේ මෙම අනිෂ්ට මෘදුකාංගයන්ය. I channel ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් මැසේජ් එකක් දැම්මා. මෙහෙම කිව්වේ පරිගණක පරිශීලකයා පරිගණකයේ භාවිතා කර සිදු කරන ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මෘදුකාංග වර්ගයකි. පරිගණකයේ භාවිතා කර සිදු කරන ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මෘදුකාංග වර්ගයකි. පරිගණක වෛරස් ලෙස හඳුන්වන්නේ අනිෂ්ට මෘදුකාංගයන්ය. නෑ සර් අර ඉසෙට් වලින් පටන් ගන්න විදියට නමක් තිබ්බ මේ වෛරස් ගාඩ් එකක් කිව්වනේ සර්. ඒක නම මොකද්ද? ඊයක්ද? ඉසෙට් වලින් අර ඉසෙට් කියලා පටන් ගත්ත වෛරස් ගාඩ් එකක් කිව්වේ සර්. ඉසෙට් නෙවෙයි පුතේ, ඊසෙට්. ESET ඊසෙට් හරි.
ESET not 32 තමයි virus start එක. හරිද? ESET not 32. ESET නෙවෙයි ESET not 32 කියන එක. ඒක මම කියනකොට ඕගොල්ලෝ දැනගන්න ESET කියලා. ESET not 32 තමයි virus card එක. ඕක තමයි දැනට සාමාන්‍ය වෙළඳ පොලේ. ඒ කියන්නේ පරිගණකය slow වෙන්නේ නැතුව computer එක slow වෙන්නේ නැතුව හොඳ virus card එකක් විදිහට තියෙන එකම virus card එක දැනට ESET not 32 මේක සාමාන්‍යයෙන් භාවිතයට හොඳයි. අපේ පරිගණකයට ලොකු බරක් දැනෙන virus card එකක් නෙවෙයි. නැත්නම් ඊට කලින් හොඳම virus card එක විතර තිබුණේ Kaspersky. ඒක කම්පියුටර් එකට දාපුවාම වෙන වැඩක් කරන්න බෑ virus card එක විතරයි පාවිච්චි කරන්න. සර් ඒකට නිතරම messages එනවනේ. කාගෙද? සාසිරුට කාගෙද message දෙන්නේ නිතරම? Kaspersky එකෙන් සර් මේ messages ගොඩක් එනවනේ නිතරම. ඒක තමයි සාමාන්‍යයෙන් Kaspersky එකේ එහෙම තමයි. ඒ ටික වාට අයින් කරලා තියන්න පුළුවන්. settings වල තියෙනවා මේ GUI එකට interface එකට message දාන්න එපා කියලා setting එකක්. ඒකේ මෙහෙට හොයලා අයින් කරගන්න. එතකොට එන්නේ නැහැ සාමාන්‍ය Kaspersky එකේ හැටි එහෙම තමයි. අප්ඩේට් පිළිදනවා. ගොඩක් දේවල් වල මේවා සාමාන්‍යයෙන් එහෙම නැහැ. වැඩි පරිශීලකයකට කරදර නැතුව හොඳ ඉන්න virus card එකක්. හොඳ ඉන්න virus card එකක් ඉඳ ඔබ හොඳයි. හරි දැන් Kaspersky එකට ආදරණ වෙන එක අයින් කරන්න ඕනේ නැහැ. ඒක expire වුණාට පස්සේ මේ වගේ virus card එකකට යන්න. right. මුදුකාංගයන්ය ඊට පස්සේ යටිල් යන්න. යටිල් යන්න අනිෂ්ඨ මුදුකාංග වරාණතුල virus අනිෂ්ඨ මුදුකාංග වරාණතුල virus අනිෂ්ඨ මුදුකාංග වරාණතුල virus වර්ග කිහිපයක් ඇත. අනිෂ්ඨ මුදුකාංග එවනම් virus වර්ග කිහිපයක් ඇත. වර්ග කිහිපයක් ඇත. අංක 1 අංක 1 වෛරස් වර්ගයක් තියෙනවා කම්පියුටර් වෛරස් කියලා. අංක 1 කම්පියුටර් වෛරස්. अंक 1 कंप्यूटर वायरस. एक यटदे लिया है कंप्यूटर वायरस. कंप्यूटर वायरस कंप्यूटर वायरस कंप्यूटर वायरस परिगणके ඇති कंप्यूटर वायरस परिगणके ඇති මෘදුකාංග වලට හා පරිගණකයේ ඇති මෘදුකාංග වලට හා ෆයිල්ස් තුලට ඇතුළු වෙමින් පරිගණකයේ ඇති මෘදුකාංග වලට හා ෆයිල්ස් වලට ඇතුළු වෙමින් පරිගණකයේ ඇති මෘදුකාංග වලට හා ෆයිල්ස් වලට ඇතුළු වෙමින් අනවශ්‍ය ලෙස ඒවායේ දත්ත මකා දැමීම් අනවශ්‍ය ලෙස ඒවායේ දත්ත මකා දැමීම්
වෙනස් කිරීම වෙනස් කිරීම වෙනස් කිරීම මෘදුකාංග වලට නිවැරදිව මෘදුකාංග වලට නිවැරදිව මෘදුකාංග වලට නිවැරදිව ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම සිදු කරයි. මෘදුකාංග වලට නිවැරදිව ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම සිදු කරයි. මෘදුකාංග වලට නිවැරදිව ක්‍රියාත්මක වීමට මෘදුකාංග වලට නිවැරදිව ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම සිදු කරයි. संजय कनिष्ठ माइक එකට තට්ටු කරන්න එපා. ඉල්ලමු මේකට අයින් යනවා. ආයි කියන්න මේ ඇහුන්න කවුරුත් අපිට මැසේජ් එකක් දැම්මා. මම කිව්වේ දර්ශ වෙනස් කිරීම හා මෘදුකාංග වලට නිවැරදිව ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම සිදු කරයි. මෘදුකාංග වලට නිවැරදිව ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම සිදු කරයි. මෘදුකාංග වලට නිවැරදිව ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම සිදු කරයි. මෘදුකාංග වලට නිවැරදිව ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම සිදු කරයි. සිදු කරයි. ඊළඟට දෙවැනි පරිගණක වර්ගය දෙවැනි වෛරස් වර්ගය computer worms දෙවැනි වෛරස් වර්ගය computer worms WORMS computer worms computer worms. Computer worms. एक अर्थ लिया है. Computer virus आकारයටම ක්‍රියාත්මක වන අතර computer virus ආකාරයටම 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 ක්‍රියාත්මක වන අතර පරිගණක ජාල හා අන්තර්ජාලය මගින් පරිගණක ජාල හා අන්තර්ජාලය මගින්
සර් කියන එක ඇහුන්නේ I can computer virus ආකාරයටම ක්‍රියාත්මක වන අතර පරිගණක ජාල හා අන්තර්ජාලය මගින් පරිගණක ජාල හා අන්තර්ජාලය මගින් ව්‍යාප්ත වේ. පරිගණක ජාල හා අන්තර්ජාලය මගින් ව්‍යාප්ත වේ. පරිගණක ජාල හා අන්තර්ජාලය මගින් ක්‍රියාත්මක වේ. පරිගණක ජාල හා අන්තර්ජාලය මගින් ක්‍රියාත්මක වේ. හරිද ඊට පස්සේ තුන්වෙනියට අපි ටිකක් මම හරි ඉස්සෙල්ලා කතා කරමු පොඩ්ඩක් දරුණුයි කියපු වෛරස් වර්ගය ට්‍රොජන් හෝස්. තුන්වෙනි වෛරස් වර්ගය ට්‍රොජන් හෝස්. ට්‍රොජන් හෝස් ට්‍රොජන් හෝස් ඒකේ අර්ථය ලියන්න මෘදුකාංගයක් ලෙස පෙනී සිටිමින් 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 ක්‍රියාත්මක කළ විට ඔහුට අවශ්‍ය ලෙස මෘදුකාංගයක් ලෙස පෙනී සිටිමින් ක්‍රියාත්මක කළ විට ඔහුට අවශ්‍ය ලෙස මෘදුකාංගයක් ලෙස පෙනී සිටිමින් ක්‍රියාත්මක කළ විට ඔහුට අවශ්‍ය ලෙස මෘදුකාංගයක් ලෙස පෙනී සිටිමින් ඔහුට අවශ්‍ය ලෙස පරිගණකය හසුරවා දත්ත වෙනස් කරයි.
ඔහුට අවශ්‍ය ලෙස පරිගණකයේ හසුරුවා දත්ත වෙනස් කරයි. ඔහුට අවශ්‍ය ලෙස දත්ත වෙනස් කරයි. දත්ත වෙනස් කරයි. මෙය පරිශීලකයා නොදැනුවත්ව සිදුවේ. මෙය පරිශීලකයා නොදැනුවත්ව සිදුවේ. right. මේ ට්‍රොජන් හෝස් වගේ වෛරස් ආවම ට්‍රොජන් හෝස් මේ වගේ වෛරස් ආවම අපි දන්නේ නැහැ අපේ තියෙන ෆයිල්ස් එයා ඕන විදිහට වෙනස් කරනවා. ඒ කියන්නේ අපි අහලා Excel මොන හරි ෆයිල්ස් තියෙනවා නම් අත්‍යවශ්‍ය දෙයක් වුණා ට්‍රොජන් හෝස් වගේ වෛරස් එකක් ආවොත් එයාට ඕන විදිහට ඒකේ වැලියුස් චේන්ජ් කරලා ෆයිල් එක වෙනස් කරනවා. ඒ නිසා දැන් බෑනක වෛරස් වර්ගයක් ට්‍රොජන් හෝස් කියන්නේ. ඊළඟට ස්පයිවෙයා මෙයා තමයි ඉන්න හොරෙකුට සමාන වෛරස් එකක්. බලමු ඇයි මෙයා හොරෙක් කියලා කියන්නේ හේතුව කියලා. හතර ස්පයිවෙයා ස්පයිවෙයා ඒකේ අට දෙලියන්න පරිගණකයේ දත්ත සහ පරිශීලකයන් අන්තර්ජාලය තුල සිදු කරන ක්‍රියාවන් ඒ කියන්නේ කම්පියුටර් එකකින් ඉන්ටර්නෙට් එකේ කරන දේවල් පරිශීලකයන් අන්තර්ජාලය තුල සිදු කරන ක්‍රියාවන් අනවසරයෙන් රැගෙන වෙනත් ආයතන හා පුද්ගලයන්ට ලබා දෙයි. අනවසරයෙන් රැගෙන වෙනත් ආයතන හා පුද්ගලයන්ට ලබා දෙයි. අනවසරයෙන් රැගෙන වෙනත් ආයතන හා පුද්ගලයන්ට ලබා දෙයි. වෙනත් ආයතන හා පුද්ගලයන්ට ලබා දෙයි. ඊට පස්සේ ආගෙන යන්න ඔව් කියන්න පුතේ. හතරද පන්ති ඉවර වෙන්නේ? හතර ඉවර වෙන්නේ ඇයි බඩගිනීද? බඩගිනි නෑ දැන් ගෙදරට වෙලා අන්න ඒකම නේද කරන්නේ? තාත්තා කොච්චර බඩු ගාවත් ඉවරයි නේද? හරි. ඊළඟට පොඩි අනුමාතෘකාවක් තාපන් දෙන්න තියනවා දැන් නෑනේ. ඊළඟට පොඩි අනුමාතෘකාවක් වෛරස් මගින් වන හානි. 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 ඒකේ යටතේ ලියන්න අංක 1 දත්ත හා තොරතුරු මැකීම හා සැඟවීම. දත්ත හා තොරතුරු මැකීම හා සැඟවීම. දත්ත හා තොරතුරු මැකීම හා සැඟවීම.
දත්ත හා තොරතුරු මැකීම හා සැඟවීම දත්ත හා තොරතුරු මැකීම හා සැඟවීම අංක 2 අලුතින් ලේඛන සකස් කිරීම. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ නැති ඒවා එයා හදනවා. අලුතින් ලේඛන සකස් කිරීම. ෆයිල්ස් වල කොපි හදලා දෙන එක තමයි ඉතින් කියන්නේ. අලුතින් ලේඛන සකස් කිරීම. අලුතින් ලේඛන සකස් කිරීම. ඊළඟට මුදුකාංග මැකීම හා 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 ක්‍රියාත්මක වීමට නැත්නම් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම මුදුකාංග මැකීම හා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම මුදුකාංග මැකීම හා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම මුදුකාංග මැකීම හා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම ඊළඟට අය කියන්න සර් කියලා කියනවා මුදුකාංග මැකීම හා ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම මුදුකාංග මැකීම හා ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම මුදුකාංග මැකීම හා ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම ඊළඟ පරිගණකය රීස්ටාර්ට් කිරීම පරිගණකය රීස්ටාර්ට් කිරීම කියන්නේ අපිට අවශ්‍ය නැහැ රීස්ටාර්ට් කරන්න නමුත් එයා පරිගණකය වෛරස් වලින් ගොඩක් දුරට කම්පියුටර්ස් රීස්ටාර්ට් කරනවා ෂට් ඩවුන් කරන අවුරුදු තියෙනවා පරිගණකය රීස්ටාර්ට් කිරීම පරිගණකය රීස්ටාර්ට් කිරීම පරිගණකය රීස්ටාර්ට් කිරීම ඊළඟ අන්තර්ජාලය භාවිතා කිරීමට බාධා ඇති කිරීම 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 හරිද එතකොට වෛරස් මගින් කරන හානි ටික ඔය ලිව්වේ ඔයිට සමහර වෙලාවට ඔය විතරක් නෙවෙයි සමහර වෙලාවට කම්පියුටර් එක ඔන් වෙන්නෙම නැති අවස්ථාව ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක ගොඩක් දුරට ඔන් වෙන්නේ නැති අවස්ථාත් එනවා වෛරස් වලින් ඉන්ටර්නෙට් යන්න බැරි වෙලාවල් වෙනවා ඊළඟට තව දෙයක් ඔය දැන් මේ දවස්වල ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් පාවිච්චි කරන නිසා ඉන්ටර්නෙට් යන්න බැරි වෙනවා වෛරස් වල නෙවෙයි ගොඩක් වෙලාවට ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ බලන්න ඉන්ටර්නෙට් යන්න නම් ඔයාගේ කම්පියුටර් එකේ ඩිලේ වෙලාව හරියට තියෙනවා. ගොඩක් අය දන්නේ සමහරවිට කෝල් කරලාම මේ කනෙක්ට් වෙන්නේ නැහැ. Zoom එක වැඩ කරන්නේ නැහැ. චෙක් කරලා බලන්න මේ වගේ වෙලාවට ඉස්සෙල්ලා මතක තියාගන්න පරිගණකේ ඔයාගේ කම්පියුටර් එකේ your clock is behind කියලා වැටෙනවනේ සර්. මොකද වෙන්නේ? your clock is behind කියලා වැටෙනවනේ. ඔය සමහර වෙබ් බ්‍රවුසර් වල එහෙම එරර් එක පෙන්නනවා. ගොඩක් ඒවා පෙන්නන්නේ නැහැ. එහෙමනම් මේ ඔයගොල්ලෝ දන්නේ නැහැ මොකද කියලා සමහරවිට software දාන්න දෙන්නෙත් නැහැ. හරිද? ඒක නිසා මේ දින වෙලාවේ කම්පියුටර් එක නම් ඔයා පාවිච්චි කරන ගොඩක් දුරට හදලා තියාගන්න. නැත්නම් ඉන්ටර්නෙට් යන්න බෑ ගොඩක් වෙලාවට. මේ වගේ Zoom වගේ ඇප්ලිකේෂන් වල හරියට ෆන්ක්ෂන් ටික වැඩ කරන්නේ නැහැ. හේතුව ඒවා ඩේටාබේස් නිවැරදි දිනේට නැති නිසා.
අප්ඩේට් වෙන්නේ නැති නිසා. හරිද? ඊළඟට පොඩි අනුමාතුකාවක් තව ලියන්න. වෛරස් වලින් වන හානි අවම කිරීමට වෛරස් වලින් වන හානි අවම කිරීමට කියලා ලියලා එකයට එක ලියන්න. වෛරස් වලින් වන හානි අවම කිරීමට කියලා ලියලා එකයට එක ලියන්න. වෛරස් වලින් වන හානි අවම කිරීමට කියලා ලියලා එකයට එක ලියන්න. ඇන්ටි වෛරස් මෘදුකාංග භාවිතා කළ හැකිය. ඇන්ටි වෛරස් මෘදුකාංග භාවිතා කළ හැකිය. ඇන්ටි වෛරස් මෘදුකාංග භාවිතා කළ හැකිය. ස්පෙලිං සේම හරියට ලියන්න අච්චුපොත නැති ළමයි ඇන්ටි වෛරස් මෘදුකාංග එහෙම නැත්නම් software භාවිතා කිරීම. ඇන්ටි වෛරස් මෘදුකාංග භාවිතය. ඊළඟට පෙන් ඩ්‍රයිව් වැනි උපකරණ පෙන් ඩ්‍රයිව් වැනි උපකරණ පෙන් ඩ්‍රයිව් වැනි උපකරණ පරිගණකයට සම්බන්ධ කළ විට 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 විවෘත කිරීමට පෙර විවෘත කිරීමට පෙර ස්කෑන් කර බැලිය යුතුය. ස්කෑන් කර බැලිය යුතුය. වෛරස් ගාඩ් එකක් දැම්මට පස්සේ පෙන් එකක් එහෙම හයි කරාම ඉස්සෙල්ලම කරන්න ඕනේ පෙන් එක ඕපන් කරන්න කලින් ඒක ස්කෑන් කරලා බලන්න වෛරස් තියෙනවද කියලා. ඊළඟ එක මෙහෙයුම් පද්ධතියේ ඇති firewall මෙහෙයුම් පද්ධතියේ ඇති firewall මෙහෙයුම් පද්ධතියේ ඇති firewall මෙහෙයුම් පද්ධතියේ ඇති firewall ක්‍රියාත්මක කර තැබිය යුතුය. මෙහෙයුම් පද්ධතියේ ඇති firewall ක්‍රියාත්මක කර තැබිය යුතුය. මෙහෙයුම් පද්ධතියේ ඇති firewall ක්‍රියාත්මක කර තැබිය යුතුය. right firewall එක කියන්නේ අපේ කම්පියුටර් එකේ control panel එකේ තියෙනවා අපි පරිගණක ජාලයකට සම්බන්ධ වුණාට පස්සේ බාහිරින් ඇතුළට වෙන පුද්ගලයෙකුට එකපාර එන්න දෙන එක බලපන මෘදුකාංගය. හරිද? මේක control panel එකට ගියාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් Windows firewall කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක Windows 10 වල 7 වල ගොඩක් දුරට සාර්ථකයි. සාර්ථකයි. ඒ නිසා මේ firewall එක ඔන්න එකේ තියාගන්න. එතකොට ගොඩක් දුරට පිටින් බාහිර කෙනෙක් ඇතුල් වෙලා පරිගණකයට කරන්න දෙන හානියක් වළක්ව ගන්න පුළුවන් මේ firewall එක ඔන්න එකේ තියෙනවා. අගනේ මයික් එකක් ඔන්න එකේ තියෙනවා. රයිට් කවුරු හරි කියනවා සර් කම්පියුටර් එකේ පසිදු කම්පියුටර් එක සතියකට සැරයක් රීස්ටාර්ට් කරන්න කියන්නේ ඇයි කියලා අහනවා. ඒ කියන්නේ මෙහෙමයි.
දැන් අපි පාවිච්චි කරන කම්පියුටර්ස් වල තියෙන ඔපරේටින් සිස්ටම් එක Microsoft ලා අප්ඩේට් දුන්නොත් ඔයාගේ පුතේ තියෙන Windows 10ද 7ද ගොඩක් කලාවට සතියකට සැරයක් අප්ඩේට් එකක් එනවා Windows 10 වල වගේ. ඒ කියන්නේ අලුතෙන් එකතු වෙන කොටස් මෙහෙයුම් පද්ධතියට ගන්න එයා අප්ඩේට් කරගන්නවා අපේ අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච වෙලාවක. එතකොට රීස්ටාර්ට් එකක් දෙන්න කියලා එයා කියනවා. රීස්ටාර්ට් එක දුන්නාම තමයි අප්ඩේට් එක වෙන්නේ. එතකොට මේ වගේ වෙලාවකට අනිවාර්යයෙන්ම අප්ඩේට් එක දෙන්න. එහෙම නැති වුණොත් ඔයාගේ කම්පියුටර් එකට ඔපරේටින් සිස්ටම් එකට පොඩි ගැටලු වෙනවා. ඒක නිසා අප්ඩේට් ඉල්ලන වෙලාවට අප්ඩේට් එක දෙන්න මතක තියාගන්න. ඊට අපි එළියේ ෆයර්වෝල් එක ක්‍රියාත්මක කරන්න කියන එක. ඊළඟ එක Windows 8 වල තාම එනවා අප්ඩේට් තියෙන නිසා Windows 8 10 වල එනවා. දැන් 7 වල නම් ඔක එන්නේ නැහැ. ඊළඟ එක මේ අපි වෛරස් ගාඩ් වලින් සමහර වෙලාවට වෛරස් ගාඩ් එක දාලා තිබ්බාම ඉන්ටර්නෙට් යනකොට ඔයාලා සමහර වෙබ් පේජ් තියෙනවා ඒකට යන්න එපා කියලා. වෛරස් ගාඩ් එකකින් කියනවා මේක වෝර්නින් එකක් දාලා දෙනවා මේක පොටෙන්ෂියලි මේක පාවිච්චි කරන්න එපා කියලා. එහෙම වෙබ්සයිට් එකකට ඔයාලා සමහර වෙලාවට අපිට ඒක මග අරලා යන්නත් පුළුවන්. එයා ඉඩ දෙනවා කැමති නම් යන්න කියලා. එහෙම ගියොත් ඒ පේජ් එකේ වෛරස් එකක් තියෙනවා කියලා තමයි එයා කියන්නේ. එතකොට සමහර අය උක අහන්නේ නැහැ මේක ගැටලුවක් නැහැ යන්න ඕනේ සයිට් එකක් නිසා යනවා. මොකක් හරි. එතකොට ඔයා දන්න මේ වෙබ්සයිට් එකට ගිහලා ඔයා ක්ලික් කරන ලින්ක් එකක් තුලින් ඔයාගේ කම්පියුටර් එකට වෛරස් එක ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? එතකොට වෛරස් ගාඩ් එකෙන් අඳුනගෙන කිව්වොත් මේ සයිට් එකට යන්න එපා කියලා ඒකට නොගිහිල්ලා ඉන්න උපරිම උත්සාහ කරන්න. අපිට ඒක මගහැරලා යන්න පුළුවන්. ඔප්ෂන් එකකුත් එයා දෙන ඔන්ලයින් ස්ටික් කරලා යන්න. නමුත් යනවා කියන්නේ වෛරස් එකක් කම්පියුටර් එකට ගෙන්න ගන්නවා කියන එක හා සමානයි. හරිද? එතකොට ඒකට ලියා ගන්න වෛරස් ගාඩ් මගින් පෙන්වන වෛරස් ගාඩ් එහෙම නැත්නම් ඇන්ටිවෛරස් මෘදුකාංග මගින් පෙන්වන ඇන්ටිවෛරස් මෘදුකාංග නැත්නම් වෛරස් ගාඩ් මගින් පෙන්වන වෛරස් ගාඩ් මගින් පෙන්වන වෛරස් ගාඩ් මගින් පෙන්වන වෛරස් ගාඩ් මගින් පෙන්වන වෛරස් තිබෙන වෙබ් පිටු තුලට ගමන් නොකළ යුතුය. 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 වෙබ් පිටු තුලට ගමන් නොකළ යුතුය. ඒකේ අන්තිම එක අපි මේ වෛරස් වලින් වැළකෙන්න ඕන දේවල් වල අවසාන එක අන්තිම එක ලියන්නේ ඊළඟට මුදුකාංග අප්ඩේට් එහෙම නැත්නම් යාවත්කාලීන මුදුකාංග අප්ඩේට් නැත්නම් යාවත්කාලීන මුදුකාංග අප්ඩේට් එහෙම නැත්නම් යාවත්කාලීන මුදුකාංග අප්ඩේට් එහෙම නැත්නම් යාවත්කාලීන කර තබාගත යුතුය. කර තබාගත යුතුය. මුදුකාංග යාවත්කාලීන එහෙම නැත්නම් අප්ඩේට් කර තබාගත යුතුය. ඊළඟට සාමාන්‍යයෙන් අපිට පරිගණකයේ මේ දේවල් වෙලා කම්පියුටර් එකට වෙන ඩැමේජ් එක මොන හරි වුණොත් මේකේ තියෙන දත්ත ටික ගන්න බැරි වෙන අවස්ථා තියෙන නිසා කම්පියුටර් එකම අපිට දෙනවා බෑකප් එකක් තියාගන්න පුළුවන් සිස්ටම් එකක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හිතුව මේ දැන් හොඳට වැඩ කරන පරිගණකය හිත වෙද්දී මොන හරි වෙලා වැඩ නොකර යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් හොඳට වැඩ කරන වෙලාවක
බෑකප් එකක් අරන් තියාගන්න. මේකට සිංහලෙන් කියනවා උපස්ත පිටපත් කියලා. බෑකප් එකක් අරන් තියාගන්න පුළුවනි කම්පියුටර් එකේ. එතකොට අපි හිතමු දැන් මේ වෙලාවේ බෑකප් එකක් අරන් තිබ්බොත් හෙට බලනකොට කම්පියුටරේ හෙට උදේ වැඩ කරනකොට මොනවා හරි වෙනවා. වෛරස් එකක් ඇවිල්ලා ඔක්කොම වැඩ කරන්නේ නැති වෙලා යනවා. කිසි ගැටලුවක් නැහැ. ඔය අවසානයේ බෑකප් එකක් ගත්තනේ දැන් ඊයේ අපි මේ හිතන විදියට ඊයේ ගත්ත බෑකප් එකට ආයි කම්පියුටර් එක රීස්ටෝර් කරාම ඔයාගේ පරිගණකය ඊයේ තිබුණු විදිහට ඒ කියන්නේ ගැටලු නැතුව ඊයේ පාවිච්චි කරපු විදිහටම නැවත කම්පියුටර් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? බෑකප් එක තියෙනවා ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් ස්ටාර්ට් මෙනු එකේ ඇක්සසරිස් වල තියෙනවා බෑකප් ඇන්ඩ් රීස්ටෝර් කියලා. ඔගේ ගොඩක් වෙලාවට Windows 7 10 වල තමයි වැඩි සාර්ථකම වෙන්නේ. අර OS වල ඇත්තටම සාර්ථක නැහැ. බෑකප් එක එහෙම නැත්නම් උපස්ත පිටපතක් අරගෙන තියාගත්තොත් කම්පියුටර් එකට මොන හරි වුණොත් අපිට පුළුවන් ආයෙමත් බෑකප් එක දීලා වැඩේ ගොඩ දා ගන්න. කම්පියුටර් එක නැවත හදා ගන්න. right. ලියාගමු උපස්ත පිටපත් ලබා ගැනීම. එහෙම නැත්නම් බෑකප් ලබා ගැනීම. උපස්ත පිටපත් එහෙම නැත්නම් බෑකප් ලබා ගැනීම. උපස්ත පිටපත් බෑකප් ලබා ගැනීම. උපස්ත පිටපත් එහෙම නැත්නම් බෑකප් ලබා ගැනීම. මාතෘකාවක් කියන්නේ අනු මාතෘකාවක් විදිහට ලියා ගන්න ඕක. උපස්ත පිටපත් නැත්නම් බෑකප් ලබා ගැනීම. ඒකේ අඩද ලියන්න. පරිගණකයේ ඇති සියලුම මුදුකාංග හා දත්ත 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 එක් ෆයිල් එකක් ලෙස සකසා එක ෆයිල් එකක් ලෙස සකසා එක ෆයිල් එකක් ලෙස සකසා පරිගණකය තුල හෝ වෙනත් උපකරණයක තබාගත හැකිය. පරිගණකය තුල හෝ වෙනත් උපකරණයක තබාගත හැකිය. ඒ කියන්නේ පෙන්නේ ගුණත් බෑකප් එක හાર્ඩ් ඩ්‍රයිව් එකේ එක්ස්ටර්නල් දාලා තියාගන්න කවදද? අනේ පුතේ ඔයා කීප එක පැහැදිලි වුණේ නැහැ. පන්ති තියෙන කවදද? මම පන්ති ඉවරෙද්දි කියන්නම් කාලසටහනවලදී පොඩ්ඩක් ඉන්න මේ නෝට් එක ඉවර කරලා. පරිගණකයේ ඇති ඕගොල්ලෝගේ දෙමාපියන්ට මම මෙහෙදී ආවහම කියන ගොඩක් වෙලාවට උතන තියෙනවා කාලසටහන දාලා ඔක ලියාගෙන යන්න නැත්නම් ෆොටෝ එකක් අරගෙන යන්න කියලා. හරිද? කමන්නේ මම කියන්න. මම කියදී පරිගණකයේ ඇති සියලුම මුදුකාංග දත්ත එක ෆයිල් එකක් ලෙස සකස් කර පරිගණකයේ හෝ වෙනත් උපකරණයක ගබඩා කර තබා ගැනීම බෑකප් ලෙස හඳුන්වයි. බෑකප් ලෙස හඳුන්වයි. බෑකප් ලෙස හඳුන්වයි. මෙහි ඇති ප්‍රයෝජනය වන්නේ මෙහි ඇති ප්‍රයෝජනය වන්නේ මෙහි ඇති ප්‍රයෝජනය වන්නේ මෙහි ඇති ප්‍රයෝජනය වන්නේ මෙහි ඇති ප්‍රයෝජනය වන්නේ
මෙහි ඇති ප්‍රයෝජනය වන්නේ මෙහෙයුම් පද්ධතියට යම් හානියක් වූ අවස්ථාවක මෙහෙයුම් පද්ධතියට යම් හානියක් වූ අවස්ථාවක මෙහෙයුම් පද්ධතියට යම් හානියක් වූ අවස්ථාවක ලබාගත් බෑකප් එක හරහා ලබාගත් බෑකප් එක හරහා ලබාගත් බෑකප් එක හරහා ලබාගත් බෑකප් එක හරහා දෝෂ निराකරණය කරගත හැකිය. දෝෂ निराකරණය කරගත හැකිය. දෝෂ निराකරණය කරගත හැකිය. බෑකප් හදන්නේ කොහොමද කියලා අහනවා. බෑකප් එක හදන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ පුතේ ඔයාලගේ ස්ටාර්ට් මෙනු එකේ ගිහිල්ලා ඒකේ තියෙනවා බෑකප් ඇන්ඩ් රීස්ටෝර් කියලා දාන ඇක්සසරිස් වල එහෙම නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේටිව් ටූල්ස් වල ඇති. එතනට ගිහිල්ලා පුළුවන් මේ වෙලාවේ ඔයාලට බෑකප් එකක් හදන්න ඕන නම් ඒකේ බෑකප් එක එතනින් හදන්න පොඩි ෆයිල් එකක් පොඩි නෑ ටිකක් ලොකු බර ෆයිල් එකක් කම්පියුටර් එකේ හරි වෙන ස්ටෝරේජ් ඩිවයිස් එකක හරි සේව් කරාට පස්සේ කම්පියුටර් එකට මොන හරි වුණොත් ඒ බෑකප් එක ගත්ත තැනටම ගිහිල්ලා නැවත රීස්ටෝර් කරලා ඔයාලට පුළුවන් කම්පියුටර් එක තිබ්බ විදිහටම හදාගන්න. අපි කම්පියුටර් එක ඔන් වෙන්න නැති අවස්ථාවක මේක කරගන්න ඕන නෝ. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියට හානියක් වෙලා නැවත ඔන් වෙන්නේ නැත්නම් කරන්න තියෙන්නේ software දිනවා CD එකක් දාලා ඒ CD එක මගින් අරගත්තු බෑකප් එක නැවත රීස්ටෝර් කරලා ඔයාලගේ කම්පියුටර් එකේ තිබ්බ තත්ත්වයේ විදිහටම තියලා නැවත ඔන් කරගන්න පුළුවන්. හරිනේ? එතකොට ඔන්න මේ තව එක ප්‍රවේශ පාලනය නැත්නම් ඇක්සස් කන්ට්‍රෝල් කියන කොටස විතරක් මම අද ඉතිරි කරනවා ඔයගොල්ලන්ට වෙලාව ටිකක් 7:10 විතර වෙලා තියෙන නිසා හරි එතකොට නැවත ඔයගොල්ලෝ තුන්වෙනි දවසේ පන්ති තියෙන වෙලාව දන්නවද කට්ටිය? මම කාලසටහන දුන්නා ගොඩක් අය. කියන්න නේද සර්? ආයෙත් තියෙන්නේ හෙට හෙට කීයද? 5ට. හෙට 5ට තමයි නැවත පුතේ ඔයගොල්ලෝගේ ක්ලාස් එක තියෙන්නේ. එතකොට දැන් මේ ඔයගොල්ලෝගේ සෙකන්ඩ් බැච් එකනේ යන්නේ. 7 අනිත් ඔයගොල්ලෝගේ අනිත් යාළුවෝ ටික ඉන්නවා තව බැච් එකක. ඔක්කොම එකට දාන්න බැරි හින්දා කොටස් දෙකකට කරලා තමයි වෙලාවන් දෙකක යන්නේ. හෙටත් 5ට අපි හවස 5ට තුන්වෙනි දවසේ විදියට පන්තිය තියෙනවා. එතකොට හෙට අපි කතා කරන්නේ ඊළඟට තියෙන වර්ඩ් පාඩමනේ බලමු මම හෙට තීරණය කරනවා ඔයගොල්ලන්ට වර්ඩ් උගන්වනවද කියලා. හේතුව හැමෝටම කම්පියුටර්ස් නෑනේ ප්‍රැක්ටිකල් කරන්න මම කියලා දුන්නාට. ඒක නිසා ප්‍රවේශ පාලනය ලියලා බැරි වුණොත් අපි පස්වෙනි පාඩම වැදගත්ම පාඩම ඔයගොල්ලෝගේ පොතේ තියෙන. يعني ස්ක්‍රැච් වැඩසටහන ගැන ප්‍රෝග්‍රෑම් ලියන විවිධ වැඩසටහන් හදන ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ප්‍රෝග්‍රෑම් පටන් ගන්න ස්ටෙප් එක හදවසරේ පටන් ගන්නව කොටස තියෙනවා කරන්න. ටිකක් හොඳ පාඩමක් සහ ටිකක් අමාරු දිග ඔයගොල්ලෝ කැමති වෙන පාඩමක් තියෙනවා. ඒ පාඩමට යන්න බලනවා වර්ඩ් කරන්න ඔයගොල්ලන්ට පහසුකම් නැති ළමයි ගොඩක් ඉන්න නිසා කම්පියුටර්ස් ගෙදර හැමෝටම නැති නිසා. මොකද ස්ක්‍රැච් එක සාමාන්‍යයෙන් අර තියරි ප්‍රැක්ටිකල් දෙකම ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න පුළුවන් දෙයක්. ඒ පාඩමත් ඔයගොල්ලෝ ටිකක් බලන්න ක්‍රමලේඛ සංවර්ධනය කියන පාඩම. හරිද? 6 වසරේදී පටන් ගන්නනේ ඔයගොල්ලන්ට මේ ඇල්ගොරිතම් ෆ්ලෝ chart ඒකේ 7 වසරේ කොටස. මේ කොටස නොකරොත් ඔයගොල්ලන්ට 8 9 තියෙන කොටස් ටික කරන්න බෑ. හරිද? ඒක නිසා මේ අපි ඊළඟ දවසේදී බලමු කරන්න. රයිට් එහෙනම් ඔයගොල්ලෝ වීඩියෝස් දාලා තියෙනවා පුතේ channel එකේ බලන්න IT school channel එකේ. ඒකෙනුත් ටුට්ටක් බලන්න. එතකොට ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් කරන්න මාත් එක්කම යන්න පොඩි හරි දැනුමක් ගන්න පුළුවන් වෙයි. ස්ක්‍රැච් වැඩසටහනට අදාළ වීඩියෝස් බලන්න. channel එකේ දාලා තියෙනවා. නැනදීස කියලා ටයිප් කරලා සර්ච් කරන්නත් පුළුවන්. නැත්නම් IT school channel එකේ බලන්න. ඔයගොල්ලෝ මම link එක එවුවා ඒකෙන් බලන්න. එතකොට මේ අද කරපු ක්ලාස් එකේ නෝට් එක ලියා ගන්න බැරි මොන හරි ප්‍රශ්න තිබුණා නම් මේකත් දානවා පුතේ channel එකට.
එතකොට මේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලගේ phone එකට හරි computer එකට හරි notification එකක් ඇවිල්ලා තියෙයි. එතකොට ඔයාලට හැමතිස්සෙම බලන්න ඕනේ නැහැ. ඒක හරහා ගිහිල්ලා ආපු වෙලාවට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. හරි එහෙනම් හෙට හවස 5ට හම්බ වෙමු. එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝම එහෙනම් හෙට හම්බ වෙමු. පරිස්සමින් ඉන්න. බුදු සරණයි. good night හැමෝටම.